සුබ දවසක් හැමෝටම. මම ප්‍රසාද් රත්නායක. අද PSR Logs වැඩසටහනෙන් අරගෙන ආවේ IP addressing පාඩම මේ network පාඩමේ තියෙන උසස් පෙළ තොරතුරු සහ සංවේදන තාක්ෂණය ඇතුලේ තියෙන. එතකොට මේ පාඩම ගොඩ දෙනෙක් ඉල්ලලා තිබ්බ පාඩමක් නිසා මම මේ පාඩම අරගෙන එන්න තීරණය කරා. මේ පාඩම කියන්නේ පාඩම ඒකකය. මේ පාඩම ඒකකයේ කොටසේ තියෙන IP addressing පාඩම ගොඩක් අයට අමාරුයි කියලා දැනගන්න ලැබුණා. කීප දෙනෙක් මැසේජ් කරලා තිබ්බා. ගොඩක් අය මේ ගැන ක්ලාස් එකක් කරන්න ගෙලිලා තිබ්බා. නමුත් තියෙන කාල සීමාවත් එක්ක සහ කාර්යබහුලතාවයත් එක්ක මේ සම්බන්ධව වෙනම පාඩමක් කීප දෙනෙක්ට වෙන වෙනම කරන්න කාලයක් නැති බව තේරෙනවා. ඒ නිසා මේ සම්බන්ධව වීඩියෝ එකක් කරන්න හිතුණා. එතකොට IP addressing සම්බන්ධව කිසිම තේරුමක් කිසිම අදහසක් නොමැති කෙනෙක්ට උන මේ වීඩියෝ එක හරහා ගන්න පුළුවන් තොරතුරු සියලුම දේවල් ගන්න පුළුවන් වෙන විදිහට වීඩියෝ එක ප්ලෑන් කරා. ඒ නිසා මේ වීඩියෝ එකේ බොහෝ දේවල් කතා කරනවා. නමුත් මේක තියරි ක්ලාස් එකක්වත් තියරි සම්බන්ධව පාඩම් ලියා ගන්න දෙන වීඩියෝ එකක්වත් නෙවෙයි. ඒ නිසා තමුන් ළඟ මේ වෙනකොට සකස් කරගත්ත IP addressing සම්බන්ධ නෝට් එකක් ළඟ තියෙනවා නම් වඩා හොඳයි. එතකොට මේ යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා IP addressing සම්බන්ධ සියලුම තියරි, ඊළඟට IP addressing වල තියෙන classes සම්බන්ධව, ඊළඟට subnetting සම්බන්ධව, subnetting වල තියෙන සියලුම තියරි සහ ඒ සම්බන්ධ උදාහරණ කීපයක්, ඊළඟට සියලුම IP addressing සම්බන්ධ උදාහරණ කීපයක් හදන විදිය සහ අවසාන වශයෙන් පහුගිය විභාග ප්‍රශ්න පත්‍රවල MCQ වල තිබ්බ IP addressing සම්බන්ධ questions සියලුම දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතර මුලින්ම IP addressing වලට යනකොට අපි දන්නවා address එකක් කියන්නේ යම්කිසි ස්ථානයක් හඳුන්වා ගන්න ලිපිනයක්. එතකොට ගෙයක් ගත්තොත් මෙන්න මේ වගේ උදාහරණයකට අපිට ගන්න පුළුවන් address එකක්. ගෙදරක මේ වගේ address එකක් තියෙන්නේ ඒ ගෙදර locally හෝ globally ඒ කියන්නේ ස්ථානීයව හෝ ප්‍රාදේශීයව මේක අඳුර ගන්න පුළුවන් වෙන්න මේ ස්ථානය. ඔන්න ඔය concept එකම තමයි computers වලට තියෙන network එකකට ගියාම එයාටත් ඒ වගේම address එකක් තියෙනවා. මොකටද? ස්ථානීයව හෝ ප්‍රාදේශීයව මේ පරිගණකය ජාලයක් ඇතුළත අඳුර ගන්න. ඒතර මේ අඳුරගත්තොත් විතරයි එයාට පණිවිඩයක් යවන්න වෙන්නේ. අපි මේ communication කියන පාඩම ඇතුළේ ඉන්නේ. ඒතර communication කියන එක ඇතුළේදී මේ වගේ පරිගණකයකට දත්තයක් සපයන්න පුළුවන්. ඒ වගේ ඒ පරිගණකයේ තියෙන ස්ථානය හඳුනාගත්තොත් පමණයි. ඒතර ඒකට තියෙන IP address එකක් තමයි මේ. ඒතකොට මේ ඔයාලට තේරෙනවා මේ address දෙකේ format වෙනස්. format වෙනස් වර්ග දෙකක address දෙකක් තියෙන. නමුත් දෙකම address. ඒ නිසා ඒ address දෙකෙන්ම කරන්න පුළුවන් කාර්යය මේ address දෙකේ තියෙනවා. ඒතකොට පළවෙනි format එක ගත්තත් ඒකේ යම්කිසි කොටස් කීපයක් තියෙනවා. එක් එක් කොටසේ තේරුමක් තියෙනවා. කමා වලින් වෙන මේ එක් එක් කොටසේ යම්කිසි තේරුමක් තියෙනවා වගේම IP address එකෙත් මේ dot වලින් වෙන එක් එක් කොටසේ යම්කිසි තේරුමක් තියෙනවා. ඒත් අපි මේ IP address වල වර්ග කතා කරොත් අපිට හොයාගන්න පුළුවන් IP address වර්ග එහෙම නැත්නම් IP address වල versions දෙකක් දැනට අපිට තියෙනවා. මේ versions දෙකේ IP version 4 කියන එක තමයි වර්තමානයේදී අපි බහුලව පාවිච්චි කරන්නේ සහ වඩාත් ජනප්‍රිය. නමුත් IP version 6 එක ජනප්‍රිය නැහැ. එහෙම නැත්නම් පාවිච්චි කරන්න නැහැ කියන්න බෑ. ඒක යම්කිසි මට්ටමකට තියෙනවා. ඒතර මෙහෙම වර්ග දෙකක් versions දෙකක් පවතින හේතුව තමයි IP version 4 එක තමයි මුලින් හොයාගත්තේ. නමුත් විද්‍යාඥයෝ තේරුම් ගත්ත යම්කිසි කාලයක් යනකොට මේ IP version 4 address ටික කවදා හරි ඉවර වෙනවා කියලා. end එකකට එනවා. හේතුව මේ IP version 4 පටන් ගන්න කාලේ වෙනකොට 1970 වගේ දශකයේදී අන්තර්ජාලය භාවිතය මේ පරිගණක භාවිතය ඩොමස්ටික් කම්පියුටර්ස් පාවිච්චි කරන විදිහ මේ ගෘහස්ත පරිගණක පාවිච්චි ඉතර ජනප්‍රියලා තිබෙන්නේ නැහැ. මේක ගොඩක්ම ජනප්‍රිය වෙනගත්තේ මම හිතන්නේ ලංකාවේ නම් 2005 6 වගේ කාලෙන් පස්සේ. මේ ගෘහස්ත පරිගණක භාවිතය වැඩි වුණ නිසා අන්තර්ජාල භාවිතය ඉතා අධික වුණා. ඉතින් එහෙම අන්තර්ජාල භාවිතය ඉතා අධික වෙන්න පටන් ගත්තට පස්සේ තමයි මේ IP version 4 වල address ටික ඉවර වෙන්න ගත්තේ. මේ ඉවර වෙන තත්ත්වයක් පේන්න ගත්තේ. ඒ නිසා මේ එකම වෙලාවේ අන්තර්ජාල භාවිත කරන පුද්ගලයන් සංඛ්‍යාව ඉතා අධික වශයෙන් වැඩි වෙන හින්දා විද්‍යාඥයෝ තීරණයක් ගත්තා මේට වඩා වෙනස් version එකකට මේට වඩා වැඩි IP address ප්‍රමාණයක් තියෙන IP version එකකට මාරු වෙමු කියලා. ඒ නිසා IP version 6 ඉදිරිපත් කරා. නමුත් වර්තමානයේදී මේ වර්ග දෙකම පාවිච්චි වෙනවා. නමුත් අපි තාමත් වැඩිපුර පාවිච්චි කරන නිසා වැඩිපුර ප්‍රසිද්ධ IP version 4 කියන එක. ඒ වගේම මේ දෙකෙන් complex බවින් අඩු simple IP addressing format එකත් IP version 4 එක. ඒ වගේම ඔයගොල්ලන්ගේ syllabus එකේ මේ වෙනකොට අන්තර්ගත කරලා තියෙන්නේ IP version 4 එක. නමුත් මේ දෙක අතර පොඩි සංසන්දනයක් කරන්න සිලබස් එකේ දීලා තියෙනවා. ඒ නිසා IP version 6 එක කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක දැනගෙන ඉන්න එක වටිනවා. මේක අතර පොඩි කම්පැරිසන් එකක් කරලා ඔයගලන්ට පේනවා IP version 4 එකේ තියෙන ඇඩ්‍රස් එකක් මම උදාහරණයක් දීලා තියෙනවා 192 168 70 30 කියලා. ඒතර මේකේ වලට පැහැදිලිව පේන තියෙන කොටස් හතරක් තියෙනවා මේ ඩොට් එකෙන් වෙන් වෙන. මේ එක කොටසක් බයිනරි කරාම ඔයාලට ලැබෙනවා බිට්ස් 8ක්. උදාහරණයකට 192 බයිනරි කරොත් ලැබෙනවා 1 2කුයි 0.6කුයි. ඒ විදිහට අනිත් සියලුම කොටස් බයිනරි කරාම ඔයගොල්ලෝ බිට්ස් 8කින් ලියන්න ඕනේ.
ඒ විදිහට bits 8කින් ලියන නිසා මේකට විශේෂ නමක් දෙනවා ඔක්ටේට් එකක් කියලා. මේක ලතින් වචනයක් ඔක්ටේට් එකක් කියන විදිහට මේ 8 ගෲප් එකක් නැත්නම් 8 ගොඩක් කියන එක. ඒතර මේ වගේ 8 ගොඩවල් 4ක් තියෙන නිසා මේ IP version 4 එකක සම්පූර්ණ length එක එහෙම නැත්නම් සම්පූර්ණ bits ප්‍රමාණය 32ක් වෙනවා. එතකොට මේක represent කරන්න පුළුවන් binary සහ decimal කියන දෙකෙන්ම මම මේ උදාහරණ දීලා තියෙන්නේ decimal වලින් මේක මම binary වලට convert කරාම binary වලින් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට binary bits 8ක් තියෙන නිසා ඔයාලට ලියන්න පුළුවන් අවමගයේ බිංදුව 8යි ඒ වගේම උපරිමගයේ එකේව 8යි. ඒ නිසා එක decimal වලින් අපි represent කරොත් decimal වලින් එක octet එකක් බිංදුව අවමගයේ ලෙසත් 255 උපරිමගයේ ලෙසත් දක්වන්න පුළුවන්. ඒතර බිංදුව සහ 255 කියන පරාසය අතර තමයි මේ හැම octet එකක්ම decimal වලදී යන්නේ. ඒකම IP address version 6 වල බැලුවොත් එහෙම ඒකේ ඔයගලන්ට පේන්න තියෙනවා octets නෙමෙයි තියෙන්නේ. හේතුව මේකට මේ ACD වගේ ඉලක්කම් දීලා තියෙන්නේ hexadecimal වලින්. එතකොට මේ hexadecimal values හතරක් තියෙනවා එක කොටසක. මේක අපිට octet එකක් කියන්න බෑ කොටසක් කියලා තමයි කියන්න පුළුවන්. ඒතකොට මොකද octet එකක් කියන්න බැරි මේ hexadecimal ඉලක්කම් හතරක් එක group එකක තියෙනකොට මේ ඉලක්කම් එක hexadecimal value එකක් අපි binary කරොත් එහෙනම් එතනින් binary bits හතරක් එනවා. මේක value එකට උදාහරණයකට A කියන්නේ 1.1.1. C කියන්නේ 1.1.0. ඒතර මේ වගේ එකිනෙකට වෙනස් hexadecimal ඉලක්කම් වෙනත hexadecimal values හතරක් තියෙන එක කොටසක. ඒතර ඒ වගේ 4 16ක් තියෙනවා. ඒ කියන්නේ bits 16ක් තමයි එක කොටසක. ඒ වගේ 16 ගොඩවල් මෙතන 8ක් දකින්න පුළුවන්. ඒ නිසා 16 වරක් 8 128ක් bits සම්පූර්ණයෙන්ම තියෙනවා මේ IP address version 6 එකේ length එක. එහෙම නැත්නම් තියෙන bits සංඛ්‍යාව binary කරාම. ඒ නිසා මේකේ සම්පූර්ණ ප්‍රමාණය 128ක් විතර ගන්න පුළුවන් bits. ඒ වගේම මේක binary සහ hexadecimal කියන කොටස් දෙකෙන්ම එහෙම නැත්නම් representations දෙකෙන්ම අපිට ඉදිරිපත් කරගන්න පුළුවන්. මෙතනින් ඉදිරියට අපි කතා කරන්නේ සම්පූර්ණයෙන්ම IP version 4 සම්බන්ධව. IP version 6 සම්බන්ධව මින් ඉදිරියට ඔයගොල්ලන්ට දැනගන්න අවශ්‍ය නම් මේ මම හිතන්නේ මේ මාස කිහිපය මේ විභාගීකරණයට ගැලපෙයි කියලා ඒ ගැන අමතර කරන හොයන්න නම් හොයන්න පුළුවන් නම් තමන්ට පුළුවන් කාලයක ඒ ගැන වටිනවා. ඊළඟට අපි මේ IP address version 4 එකේදී අපි ඊළඟට යන්නේ IP classes කියන කොටසට. IP address version 4 වල තියෙන classes ගැන කතා කරනකොට මුලින් බලන්න මොකද මේ class කියන එකක් තියෙන්නේ කියලා. අපිට classes සම්බන්ධව දෙයක් තියෙන්නේ මේ IP address වල යම්කිසි පරාසයක් ඇතුළත තියෙන ප්‍රමාණය හඳුනා ගන්න පහසු වෙන්නේ. ඒ කියන්නේ අපිට class එකක් නැතුව අපි මේ IP address පාවිච්චි කරනවා. අපි IP address පාවිච්චි කරන network එකක මෙතන network එකේ තියෙන computers සහ devices අපි ඒවට nodes කියලා කියනවා. මේ සම්පූර්ණ devices කොපමණ ප්‍රමාණයක් තියෙන network එකකද අපි මේ ඉන්නේ කියන එක ගැන අවබෝධයක් ගන්න තමයි මේ classes තියෙන්නේ ප්‍රධාන වශයෙන්. ඒතර මේ class එකෙන් අපිට network එකක් කිව්ව ගමන් අපි දන්නවා මේ මෙන්න මෙච්චර ප්‍රමාණයක මෙන්න මෙච්චර size එකක network එකක් තමයි මේ කියලා අපිට අවබෝධයක් එනවා. ඒ මූලික අවබෝධය අපිට අවශ්‍ය වෙනවා network එකේ ඉදිරියට කටයුතු වලට. ඒ නිසා මේ classes බෙදලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම network එකේ ප්‍රමාණය එහෙම නැත්නම් network එකේ size එක ගැන අවබෝධයක් දෙන්න. ඒ විදිහට බෙදා ගන්න පුළුවන් classes ප්‍රධාන වශයෙන් පහක් අපි කතා කරනවා. class A, class B, class C, class D සහ class E විදියට. මේ විදිහට classes පහක් බෙදුවාම මම මේ background color එකෙන් මේ වර්ග දෙක කොටස් දෙක වර්ග දෙකකට බෙදලා තියෙනවා. class ABC එක කොටසකුත් DE එක කොටසකුත්. ඒ විදිහට බෙදන්න හේතුව තමයි අපි මේ networking කියන කාරණාවදී එහෙම නැත්නම් අපි මේ ජාලකරණය කියන කොටසට පාවිච්චි කරන්නේ class ABC 3 විතරයි. class D සහ E අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒ පාවිච්චි කරන්න නැති හේතුව මේ පාඩම ඉදිරියට කරගෙන යද්දී ඔයගලන්ට තේරෙයි. එතකොට අපි මේ ක්ලාස් එකකට යම්කිසි IP address එකක් අයත් වෙනකොට මොන ක්ලාස් එකකටද අයත් වෙන්නේ කියන එක පළවෙනිම කාරණාව. ඒක හොයාගන්න ඕන මුලින්ම. අපි ඉස්සරහට මේ පාඩමේ මොන තත්වයකදී මොන තැනකට ගියත් මොන ගාණක් හදන්න ගියත් මේ ක්ලාස් එක අඳුර ගැනීම අනිවාර්යයෙන්ම මුලදීම කරන්න ඕන. එතකොට කොහොමද ක්ලාස් එකක් අපි අඳුරගන්නේ? ඒකට තමයි මේ first octet එක තියෙන්නේ. IP address එකක් ගත්තහම මම කිව්වා IP version 4 වල තියෙන octets. ඒතර octets හතරක් තියෙනවා. මේ හතරෙන් පළවෙනි එක first octet එක අයත් වෙන පරාසය මම කිව්වා සම්පූර්ණ පරාසය 0.255 අතර වෙන්න ඕනේ කියලා. මේ 0.255 අතර වෙන පරාසයේදී තවත් පරාස කීපයක් තියෙනවා. මේ පරාසය ඇතුලේ මොන තැන්වලද අයිති වෙන්නේ කියන එක මත තීරණය වෙනවා ඒ IP address එක අයත් වෙන class එක. එතකොට අපි class A ගත්තොත් එහෙම පළවෙනි octet එක මම උදාහරණයක් මෙන්න මේ පල්ලෙන් ලියන්නම් 192යි 168යි 30යි බිංදුව. එතකොට මෙන්න මේ 192යි 168යි 30යි බිංදුව කියන IP ලිපිනේ පළවෙනි ඔක්ටේට් එක 192. මෙන්න මේ පළවෙනි ඔක්ටේට් එක බිංදුවත් 127ත් අතර IP address එක තියෙනවා නම් මේක අයිති වෙන්නේ class A එකට. උදාහරණයක් 10යි 20යි
30යි 60. ඒතර මේකේ පළවෙනි ඔක්ටේට් එක 10 නිසා මේකයි තියෙන්නේ ක්ලාස් A එකට. ක්ලාස් B එකට යනවා නම් මේක 128ත් 191ත් අතර පරාසය වෙනවා. ඒතර අපිට උදාහරණයක් ගන්න පුළුවන් 170යි 2යි 3යි 4 වගේ. ඒතර මේකේ 170 අයිති වෙන්නේ මේ 128යි 191යි පරාසයට. ක්ලාස් C උදාහරණයක් ගත්තොත් අපිට අයිති වෙනවා 192යි 223යි අතර පරාසය IP ලිපින. එතකොට මම මේ ලියලා තියෙන උදාහරණයට ලිව්වා IP ලිපින. ඒ කියන්නේ 192යි 168යි 30යි බිඳුව කියන IP ලිපින අපිට ගන්න පුළුවන් ක්ලාස් C IP ලිපිනයක් විදියට. ඒතර මේ ඔයගලන්ට මේකේ යම්කිසි රටාවකුත් පේනවා ඇති. පළවෙනි පරාසයට අයිති වෙන්නේ පළවෙනි පරාසයට අයිති වෙන අගේ ප්‍රමාණය 128යි. දෙවෙනියට අයිති වෙන ක්ලාස් B එකට අයිති වෙන අගේ ප්‍රමාණය 64යි. ක්ලාස් C වලට අයිති වෙන ප්‍රමාණය 32යි. ඒතර මේ භාගයෙන් භාගය තමයි වැඩි වෙවි යන්නේ. ඒ අනුව ඔයගලන්ට හිතා ගන්නත් පුළුවන් ක්ලාස් D වලට අයිති වෙන්නේ 16ක් කියලා. එතකොට මේ 16ක් යනකොට අනිවාර්යයෙන්ම ක්ලාස් D වල පරාසය වෙන්නේ 224 සිට 239 දක්වා. අපිට උදාහරණයක් ගන්න පුළුවන් 230යි 3යි 2යි 4 වගේ ඇඩ්‍රස් එකක්. ඊළඟට ඒකනුත් භාගයක් කියන්නේ 8ක්. එතකොට අපිට සලකන්න වෙන්නේ 240 ඉඳන් 247 දක්වා කියලා. නමුත් අපි දන්නවා IP ලිපිනයක රේන්ජ් එකක් මේ ඔක්ටේට් එකක් බිඳුවෙන් පටන් ගත්තා නම් අපි මේක යන්න ඕනේ 255 දක්වාම. එතකොට අපිට වෙන ක්ලාස් උසුත් නැති නිසා ක්ලාස් E කියන එක 255 දක්වාම යනවා. ඒතර ඔයාලට උදාහරණයක් ගන්න පුළුවන් 250යි 4යි 7යි 8 වගේ ඇඩ්‍රස් එකක්. ඒතර මෙන්න මේ අපි ලියාගත් එක්සැම්පල්ස් ටික මේ එක ක්ලාස් එකට අයත් වෙන අපි ඊළඟට බලන්න ඕනේ මේ එක ක්ලාස් එකේදී තියෙන ඇඩ්‍රස් එකක IP ඇඩ්‍රස් එකේ තියෙන network ID සහ host ID කියන්නේ මොනවද කියලා. ඒක හඳුනා ගැනීම ඊළඟ වැදගත් කාරණා. එතකොට network ID කියන එක මම විස්තර කරොත් මෙන්න මෙහෙම. දැන් මම ළමයි කීප දෙනෙක්ගෙන් පන්තියේ කියන ළමයි කීප දෙනෙක්ගෙන් ලිපින ඉල්ලුවොත් මේගොල්ලන්ගේ ගෙවල් වල මම ඒකට කන්ටෙක්ස්ට් එකක් ගෙනාවොත් එහෙම ඒ කියන්නේ යම්කිසි ෆීල්ඩ් එකක් ගෙනාවොත් යම්කිසි රූල් එකක් එහෙම නැත්නම් නීතියක් ගෙනාවොත් මට ඇඩ්‍රස් එවන්න ඕන උදාහරණයකට නුගේගොඩ එහෙම නැත්නම් පන්නිපිටිය යම්කිසි නගරයක් ගමු අපි පන්නිපිටිය කියන ප්‍රදේශයේ ළමයින්ගේ ඇඩ්‍රස් ටික මට ඕනේ කිව්වා. ඒතර එතන ළමයි 20ක් හිටියොත් ඒ ළමයි 20ෙම ඇඩ්‍රස් එකේ පන්නිපිටිය කියන කොටස වෙනස් වෙන්නේ නැහැ කියලා අපි දන්නවා. ඒ වගේම තව ඉදිරියට ඇඩ්‍රස් එක ලියාගෙන આવොත් එහෙම කොළඹ ශ්‍රී ලංකාව කියන කොටස් ටික වෙනස් වෙන්නේ නැහැ. අපි ශ්‍රී ලංකාව අමතක කරත් අපි ලංකාවේ ඇඩ්‍රස් එකක් ලියනකොට උදාහරණයක් ගත්තොත් එහෙම නම්බර 1 පළවෙනි පටුමග පන්නිපිටිය කොළඹ කියන ඇඩ්‍රස් එකේදී මම ඉල්ලන්නේ පන්නිපිටිය කියන ළමයින්ගේ ඇඩ්‍රස් ටික නම් ඒ ළමයින්ගේ පන්නිපිටිය සහ කොළඹ කියන කොටස වෙනස් වෙන්නේ නැහැ. ඒ ළමයි 20ක් ගත්තොත් 20 දාගෙන. ඒ ළමයිගේ ඇඩ්‍රස් වල වෙනස් වෙන්නේ ඉතුරු කොටස ඒ කියන්නේ අර පළවෙනි පටුමග සහ ඒ ළමයින්ගේ ගෙවල වල අංකය. අන්න ඒ ඇඩ්‍රස් එකක වෙනස් නොවන කොටස තමයි IP ඇඩ්‍රස් එකක අපි network ID හැටියට හඳුන්වන්නේ. එතකොට ඔයගලන්ට හිතා ගන්න පුළුවන් මේ ඇඩ්‍රස් වල වෙනස් වෙන කොටස් ටික IP ඇඩ්‍රස් වලදී host ID විදිහට හඳුන්වනවා කියලා. අන්න ඒ සාමාන්‍ය ලිපින අපි හඳුන්වනකොට ඒ ලිපින වල context එක අනුව ලිපින එක ගෙවල් වල ලිපින එක වෙනස් නොවන කොටසක් සහ වෙනස් වෙන කොටසක් තියෙනවා වගේ IP ඇඩ්‍රස් වලත් එකම ජාලයක් ඇතුලේ පරිගණක වලට ලැබෙන IP ලිපින වල වෙනස් වෙන කොටසක් සහ වෙනස් නොවන කොටසක් තියෙනවා. ඒ වෙනස් වෙන කොටස තමයි අපි network ID කියලා හඳුන්වන්නේ. වෙනස් වෙන කොටස තමයි host ID කියලා හඳුන්වන්නේ. වෙනස් නොවන කොටස network ID. එතකොට ඒකේ රූල් එක තමයි, ඒ කියන්නේ ඒකේ context එක තමයි class A නම් host ID එක වෙන්නේ පළවෙනි ඔක්ටේට් එක. එතකොට පළවෙනි ඔක්ටේට් එක මම රතු පාටින් දාන්නම්. ඊතුරු සියලුම ඔක්ටේට් අයත් වෙන්නේ host ID එකට. එතකොට 20 30 සහ 60 කියන ඉලක්කම් ටික host ID එකට අයිති වෙනවා. ඔක class B එකට ගියාම class B එකේදී පළවෙනි ඔක්ටේට්ස් දෙකම network ID වෙනවා. ඒ නිසා එක network එකක් ඇතුලේ class B නම් පළවෙනි ඔක්ටේට් දෙකම වෙනස් වෙන්න බෑ. සියලුම කම්පියුටර්ස් වලට 172යි කියන එක පොදු වෙන්න ඕන. ඊළඟ ඔක්ටේට් දෙක 3 සහ 4 කියන ඔක්ටේට් දෙක host ID එක වෙනවා. ඔක class C එකට කියමු. දැන් ඔයගලන්ට යම් කිසි රටාවක් පේනවා ඇති. class A වල පළවෙනි ඔක්ටේට් එක, class B වල ඊළඟ ඔක්ටේට් දෙකම සහ යන වෙනකොට class C වල ඊළඟ ඔක්ටේට් තුනම පළවෙනි ඔක්ටේට් තුනම network ID එක බවට පත් වෙනවා. ඒ කියන්නේ එකම network එකක් ඇතුලේ class C network එකක් ඇතුලේ තියෙන කම්පියුටර් සියල්ලටම කම්පියුටර්ස් 50 තිබ්බොත් ඒ කම්පියුටර්ස් 50ටම මේ 192යි 168යි 30යි කියන එක අනිවාර්යයෙන්ම එන්න ඕන. එතකොට ඒ කම්පියුටර්ස් 50 වෙන් වෙන්නේ මේ අවසාන ඔක්ටේට් එකෙන් පමණයි. දැන් මේ රටාවට අනුව class D වලට ඔයගලන්ට තේරෙනවා 230යි 3යි 2යි 4 කියන මුළු ඇඩ්‍රස් එකම
එන්න වෙන්නේ network ID එකට. මොකද ඒකේ host ID එකක් දෙන්න ඉඩ ප්‍රමාණයක් නැහැ. එතකොට මේ host ID එකක් දෙන්න ඉඩ ප්‍රමාණයක් නැති නිසාම අපිට කියන්න පුළුවන් class D networking වලට පාවිච්චි කරන්න බෑ කියලා. ඒ කියන්නේ host ID එකක් කියන්නේ address එක වෙනස් වෙන ප්‍රමාණයක්. ඒතර network එකක් ගත්තාම පරිගණක devices කීපයක් තියෙනවා. මේ කීපයටම එකම address එක අදාළ වෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ හැම address එකකම යම්කිසි වෙනස් කොටසක් තියෙන්න ඕන එක එක පරිගණකයට අනන්න. නමුත් class D වල එහෙම වෙනස් වෙන කොටසක් වෙනස් කරන්න කොටසක් නැති නිසා අපිට class D ගන්න වෙන්නේ නැහැ networking වලට. ඒ කාරණාවම තමයි class E වලටත් අදාළ වෙන්නේ. ඒතර මේ කාරණාවේදී 250යි 4යි 7යි 8යි කියන සම්පූර්ණ address එකම අපිට ගන්න වෙන්නේ network ID හැටියට. ඒකෙත් host ID නැති නිසා අපිට ඒකත් networking වලට ගන්න බෑ. එතකොට මේ එක් පරිගණක ජාල වර්ගයට එහෙම නැත්නම් මේ class එකට අයිති එක පරිගණක ජාලයකට අයිති උපරිම IP address ප්‍රමාණයක් තියෙනවා. අපිට IP address ප්‍රමාණය එතකොට හිතා ගන්න පුළුවන් මේ class A ගත්තොත් ඒ class එකේ octet 3ක් වෙනස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අවසාන octet 3 වෙනස් වෙන්න පුළුවන් host ID එක විදිහට. ඒතර මම කිව්වා මුලදී එක octet එකක් අයිති වෙන්නේ 0.255 අතර පරාසයට කියලා. ඒතර 0.255 අතර පරාසයේ සියලුම අගයන් 256ක් තියෙනවා. ඒ වගේ 256 octets 3ක් තියෙනවා. ඒ නිසා අපිට මෙතන ගන්න පුළුවන් 256 වරක් 256 1,67,216ක් කියන අගයක් එනවා. මේක තමයි class A network එකක එක network එකක් ඇතුලේ හදාගන්න පුළුවන් උපරිම IP address ප්‍රමාණය. මේ විදිහටම අපි ගත්තොත් class B වලට 256 ගුණ කිරීම 256 ඒ කියන්නේ 65536ක් ලැබෙනවා. ඒ වගේම class C වල ඔයගලන්ට පේනවා එක octet එකයි අපිට free තියෙන්නේ. ඒ කියන්නේ host ID විදිහට තියෙන අවසාන octet එක විතරයි. ඒ අවසාන octet එකෙන් අපිට 256ක් එකිනෙකට වෙනස් host IDs එහෙම නැත්නම් IP address හදාගන්න පුළුවන්. මේකට අනුව class D වල අපිට IP address හදාගන්න බෑ. ඒ වගේම class C වලත් IP address හදාගන්න බෑ එකිනෙකට වෙනස්. ඒකේ එක host ID එකක්වත් නැති නිසා. ඊළඟට මේ address පාවිච්චි කරන කාරණාව අනුව අපිට මේ address වර්ග වලට කඩන්න පුළුවන්. මේ class A B C කියන වර්ග තුනෙන්ම හදන IP address අපි සලකන්නේ එක පරිගණකයක සිට තවත් එක පරිගණකයක සිට තවත් පරිගණකයකට දත්ත යැවීමේ හැකියාවක් තියෙන IP address කියලා. ඒ විදිහට එක ස්ථානයකට තවත් ස්ථානයකට විතරක් දත්ත යවන ක්‍රමයට අපි කියනවා unicast කියලා. ඒතර unicast කියන්නේ එක ස්ථානයක සිට තවත් ස්ථානයකට නැත්නම් එක පරිගණකයක සිට තවත් පරිගණකයකට දත්ත ගමන් කරවීම. ඒ නිසා මේ class ABC කියන වර්ග තුනේම IP address අපි සලකන්නේ unicast address කියලා. ඊළඟට class D address මම කිව්වා networking වල පාවිච්චි කරන්න බෑ කියලා. නමුත් ඒක පාවිච්චි කරන්න පුළුවන් unicast නොවන ඒ කියන්නේ ඊළඟ වර්ගයට ඒ කියන්නේ එක පරිගණකයක සිට එක් පරිගණකයකට පමණක් නෙවෙයි විශේෂ අපි වෙන් කරගත්ත specific computers කීපයකට අපි තෝරාගත් පරිගණකයකට පරිගණක කීපයකට එකවර දත්ත යවන්න පුළුවන් class D address පාවිච්චි කරලා. එතකොට එක class එකක් එක IP address එකක් mention කරන එකෙන් නැත්නම් එක IP address එකක් destination address එක හැටියට පාවිච්චි කිරීමෙන් computers කීපයකට දත්ත යැවීමේ හැකියාවක් තියෙනවා. එක් විශේෂ පරිගණකයක් specific කරන්න බැරි වුණාට ඒ address එකක් පාවිච්චි කරලා මේ class D address එක පාවිච්චි කරලා අපිට computers කීපයක් එහෙම නැත්නම් computers group එකක් එහෙම කිව්වොත් මේක හරියටම තේරෙයි. යම්කිසි පරිගණක කාණ්ඩයක් එක set එකක් නිරූපණය කරවන්න පුළුවන්. එතකොට ඒකට අපි කියනවා multicasting කියලා. multicast address එකක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් class D address. ඒතර class D address වල host නැති වුණාට ගැටලුවක් නැහැ. අපිට එක address එකක් ගන්න පුළුවන්. මේ උදාහරණෙට මේ 230යි 3යි 2යි 4 කියන address එක. දැන් class C වල 192යි 168යි 30යි බිංදුව කියන address එක එක පරිගණකයකට අයිති වුණොත් එහෙම අපි කියමු පරිගණකයක් නෙවෙයි යම්කිසි network එකක address එකක් වුණොත් 192යි 168යි 30යි 40 කියන ලිපිනය එක පරිගණකයකට අයිති ලිපිනයක් වුණාම ඒ දත්තය යන්නේ කෙලින්ම මේ පරිගණකයකට. ඒ නිසා අපි ඒකට කියන්නේ unicast address එකක් කියලා. දැන් class D එකට ගත්තාම 230යි 3යි 2යි 4 කියන address එක ඔයාලට තේරෙනවා කිසිම පරිගණකයකට දෙන්න බෑ කියලා. තනි පරිගණකයකට. හේතුව ඒ address එක තනි පරිගණකයකට දුන්නොත් ඒ network එකේම තවත් පරිගණකයකට මේ format එකෙන් දෙන්න address එකක් නැති වෙනවා. host ID එකක් නැති නිසා. නමුත් 230යි 3යි 2යි 4 කියන පරිගණක මේ IP ලිපිනය network group එකකට assign කරලා තියන්න පුළුවන්. ඒ group එකට assign කරලා තිබ්බහම මේකේ අරමුණ තමයි ඒ IP address එකට යවන data එක ඒ group එක හැමෝටම යවනවා කියන එක. එතකොට ඒ group මොකක් හරි නිර්ණායකයක් පාවිච්චි කරලා පරිගණක කීපයක් group කරාම අපිට group එකක address එක හැටියට මේ class D address එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ඒකට කියනවා multicast address එකක් කියලා.
නමුත් මේ කාරණාව ක්ලාස් E වලට අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා ක්ලාස් E වල ඇඩ්‍රස් ටයිප් එක අපි unknown එහෙම නැත්නම් null හැටියට තියන්නේ. ඒකට ඇඩ්‍රස් ටයිප් එකක් අපි පාවිච්චි කරන්නේ නැහැ. net ක්ලාස් E ඇඩ්‍රස් අපි නෙට්වර්කින් වල පාවිච්චි කරනවා ටෙස්ටිං වගේ දේවල් වලට. ටෙස්ටිං කියන්නේ programming testing, socket testing වගේ දේවල් වලට IP address version 4 වල ක්ලාස් E පාවිච්චි කරනවා. ඒක ගැන අපි මේ පාඩමේදී කතා කරන්නේ නැහැ. ඊළඟට අපි එන්නේ සබ්නෙටින් කියන පාඩමට. මේ සබ්නෙටින් කියන පාඩමේදී මේක තමයි පේපර් එකේ නම් ගණන් හදන්න ගොඩක්ම එන පාඩම. ඒතර සබ්නෙටින් වලදී අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ මොකද්ද සබ්නෙටින් කියන්නේ, මොකටද මේ සබ්නෙටින් කියන කාර්යය තියෙන්නේ කියන එක මුලින්ම. අපි බැලුවොත් එහෙම නෙට්වර්ක් එකක ඉතා විශාල ප්‍රමාණය මෙම්බර්ස්ලා ප්‍රමාණයක් එහෙම නැත්නම් හොස්ට් ප්‍රමාණයක් ඉන්නකොට මේක අපි නෙට්වර්ක් එක නැතුව අපි සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් එහෙම ආයතනයක විශාල සේවකින් ප්‍රමාණයක් භෞතිකවත් එකම හෝල් එකක එහෙම නැත්නම් භෞතිකව වෙන වෙනම කැබින්ස් වලට වෙන් කරාට ඒකවල පාලනය වෙන්නේ එකම ගෲප් එකක් විදිහට නම් ඒක හරි අපහසුයි කළමනාකරුට ඒක කළමනාකරණය කරන්න. කළමනාකරණය කිරීමේදී ඉතා විශාල ගැටලුවලට මුහුණ පානවා මේ කළමනාකරු. එතකොට මේ සියලුම සේවකයන් එක් එක් සේවකයා විවිධ දෙපාර්තමේන්තු වලට අයිති වුණාට අපි හිතමු දෙපාර්තමේන්තු 4ක් තියෙනවා කියලා. මේ දෙපාර්තමේන්තු 4ට අයිති වුණාට මේගොල්ලෝ මැනේජ්මන්ට් එක වෙන්නේ, කියන්නේ මේගොල්ලෝ පාලනය වෙන්නේ, මේගොල්ලෝ කළමනාකරණය වෙන්නේ එකම සේවකින් කාණ්ඩයක් හැටියට නම් අපි කියමු මෙතන 1000ක් ඉන්නවා කියලා මේ 1000ම දෙනා එකම සේවකින් කොටසක් හැටියට මැනේජ් වෙනවා නම් තනි මැනේජ්මන්ට් එකකට ඒක හරි අමාරුයි. එතකොට ඒකේ මැනේජ් කරන්න තියෙන දේවල් වැඩි, මැනේජ්මන්ට් එෆර්ට් එක වැඩි, ඒකට යන කාලය වැඩි, වර්ධින්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඒ නිසා මේ කාරණාව මෙන්න මේ අමාරු තත්ත්වයකට එනකොට ඔකට ගේන්න පුළුවන් එක සොලියුෂන් එකක්, ස්ට්‍රැටජි එකක් තමයි මේ කට්ටියව වෙන වෙනම තමන්ගේ ඩිපාර්ට්මන්ට් වලට බෙදලා වෙන් කරලා ඒ ඩිපාර්ට්මන්ට් වලට වෙන වෙනම මැනේජර් කෙනෙක් පත් කරන එක. එහෙම නැත්නම් ඒ ඩිපාර්ට්මන්ට් වලට වෙන වෙනම සබ් මැනේජර් කෙනෙක් නැත්නම් උපකල්පනාකාරවරයෙක් පත් කරන එක. එහෙම කරාම මේ කාණ්ඩ වලට බෙදුවාම අපි දන්නවා මොන කාණ්ඩේ කෙනෙක්ද මේ මැනේජ් වෙන්නේ. ඒ වගේම එක සේවකයෙක් අයිති මොන ගෲප් එකකටද. එතකොට අපි මේ ගෲප් එක ඇතුළත විතරයි මේ සේවකයාව මොනිටර් කරන්න වෙන්නේ. අන්න ඒ විදිහට කාණ්ඩ වලට බෙදුවට පස්සේ මේ කළමනාකරවරයාට ඊටාම අපහසු වෙනවා තමන්ගේ කාර්ය කරගෙන යන්න. මේ කොටස තමන්ගේ මේ ගෲප් එක තව උප ගෲප් වලට බෙදුවට පස්සේ ඒ බෙදන එකෙන් තමන්ට වාසියක් ලැබෙනවා කළමනාකරණය කරන්න. මේකම අපිට උදාහරණයකට ගන්න පුළුවන් පාසලක යම්කිසි සෙක්ෂන් එක අපි කියමු grade 11 සෙක්ෂන් එක ළමයි 250ක් ඉන්නවා. මේ 250ම එක හෝල් එකක දාලා එක ගුරුවරයෙක් යටතේ උගන්වනකොට ඒ ගුරුවරයාට හරියට ඉගෙනීම කරන්න අමාරුයි. මොකද මේ 250ක් එකපාර මැනේජ් කරන්න අමාරු නිසා. ඒ වගේම එක ළමයෙක් අද එන්නේ පළවෙනි පොලේ නම් ඊළඟ දවසේ අන්තිම පොලේ ඉන්නත් පුළුවන්. ඒතර එක ළමයෙක්ට ඉන්න නිශ්චිත ස්ථානයක් නැහැ මේ 250 ඇතුලේ හිටියාම ඇති කොහේ හරි. නමුත් ඒක එච්චර ගැලපෙන්නේ නැති නිසා සෙක්ෂන්ස් වල ඉස්කෝලවල කරලා තියෙන මේ grade 11 කියන සෙක්ෂන් එක පන්ති පහකට කඩලා A B C D E කියලා එක පන්තික ළමයි 250 ගාන වැටෙන එක පන්තික ළමයි 50 ගාන වැටෙන විදිහට මේ 250 මැනේජ් කරලා තියෙනවා ගුරුවරු 5 දෙනෙක් දැම්මලා. එතකොට අර පළවෙනි පේලියේ හිටපු ළමයා වැටෙන්නේ ක්ලාස් A එකට නම් ඒ ළමයාට ඊළඟ දවසේ ක්ලාස් E එකට යන්න අයිතියක් නැහැ. එයාට ඉන්න වෙන්නේ ක්ලාස් A එක ඇතුළේ විතරයි. ඒ නිසා මේ ගුරුවරයාට මේ ළමයි ඉන්න පරාසය දැන් වපසරිය අඩු වෙලා තියෙන නිසා එයාව මැනේජ් කරන්න හරි ලීසි. මෙන්න මේ කාරණාවම තමයි අපිට පරිගණක ජාලවලදී සබ්නෙටින් වලට ගන්න වෙන්නේ. සබ්නෙටින් කරනකොට අපි ජාලකරණයේදී එක ජාලයක් ඇතුළේ විශාල පරිගණක සංඛ්‍යාවක් පාවිච්චි වෙනකොට මේ පරිගණක සංඛ්‍යාව කළමනාකරණය කර ගැනීමේ අපහසුතාවය නිසා සහ කළමනාකරණය වගේම අධ්‍යයන කටයුතුත් පහසු කර ගැනීම සඳහා අපි සබ්නෙට් කරනවා. ඒ කියන්නේ එකම ජාලය තව උප ජාල වලට කඩනවා. එකම ජාලයක් ඇතුළේ තව උප ජාල කීපයක් පාවිච්චි කරනවා. මෙන්න මේ කාරණාවේදී අපි තනිකරම පාවිච්චි කරන්නේ මේ මැනේජ්මන්ට් පර්පස් එක කියන එක. නමුත් ඒකෙන් ජෙනරේට් වෙන තව ඒකෙන් ඉපද වෙන තව වාසි ගොඩක් තියෙනවා. එතකොට මේ සබ්නෙට් එකක් කරන්න යනකොට අපි එක උපජාලයක් එක ජාලයක් තව උපජාලවලට කඩන්න යනකොට අපිට ඒකට පාවිච්චි කරන්න සිද්ධ වෙන අපිට ඒකට මොකක් නිර්ණායකයක් පාවිච්චි කරන්න මොන නිර්ණායකයක් පාවිච්චි කළාද මේ උපජාලවලට කඩන්න. අපි කීයකටද උපජාලවලට කඩන්නේ? එක උපජාලයකට කී දෙනෙක් වැටෙන විදිහට කඩන්නේ. දැන් ඉස්කෝලේ වුණත් පන්ති කීපයකට කඩන්න කියනකොට අපිට හිතුව මතයට පන්ති කඩන්න බෑ. අපිට ඒකට යම්කිසි නිර්ණායකයක් ඕන වෙනවා, පැහැදිලි නිර්ණායකයක්. සාධාරණ නිර්ණායකයක් ඕන වෙනවා. මෙන්න මෙච්චර පන්ති ගණනකටයි මම මේ හෝල් එක කඩන්නේ කියලා. එතකොට අන්නේ නිර්ණායකය තීරණය කරන සාධක නෙට්වර්කින් වලට ආවහම අපි කියන එකට සබ්නෙට් මාස්ක් කියලා. ඒතර සබ්නෙට් මාස්ක් එකෙන් තමයි අපි තීරණය කරන්නේ. ඒක තමයි නිර්ණායකය. ඒකට අනුව තමයි අපි නෙට්වර්ක් එක යම්කිසි කොටස් ගණනකට කඩන්නේ. එතකොට අපිට කොටස් ගණනකට කඩන්න මෙන්න මේ ගානට කැඩුවේ මෙන්න මේ හේතුව නිසායි කියන්නේ සාධාරණ හේතුවක් තියෙනවා. සාධාරණ නිර්ණායකයක් තියෙනවා. ඒ නිර්ණායකය තමයි ඒකේ ස්ටෑන්ඩඩ් එක තමයි සබ්නෙට් මාස්ක් එකක් කියලා කියන්නේ. එතකොට ඒකත් මාස්ක් එකක්ම තමයි වෙස් මූණක් කියන අදහසම තමයි තියෙන්නේ මේ මාස්ක් එකක් කියන එකේ අදහස.
අපි පාවිච්චි කරන මොකක් හරි ස්ටෙන්සිල් එකක් වගේ දෙයක් ඒ ස්ටෙන්සිල් එකේදී අපිට පේනවා අපිට පේන කොටසක් තියෙනවා නොපේන කොටසක් තියෙනවා අපිට ඒ යම්කිසි ස්ටෙන්සිල් එක පාවිච්චි කරන ක්‍රියාවේදී මේ ස්ටෙන්සිල් එකේ පේන කොටස් ටික විතර අපිට වෙනස් කරන්න පුළුවන් මාස්ක් එකකට ඒ වගේ යන්නේ වගේ දෙයක් තමයි මේ සබ්නෙට් මාස්ක් එක කියලා කියන්නේ මේක මම මේ උදාහරණ දීලා තියෙන විදිහට ඔයගලන්ට පේනවා සබ්නෙට් මාස්ක් එකක් කියන්නේ IP ඇඩ්‍රස් එකක් වගේ දෙයක් කියලා ඒක හරි මොකද මේකෙත් ඔක්ටේට්ස් තමයි තියෙන්නේ 0255 අතර යන අගයන් කොටස් 4ක් නමුත් මේක IP ඇඩ්‍රස් එකක් කියලා අපි හඳුන්වන්නේ නැහැ ඒකට හේතුව අපි මේ ඉන්නේ IP ඇඩ්‍රසින් ඇතුලේ IP ඇඩ්‍රසින් ඇතුලේ ඉන්නවා කියන එකේ තේරුම අපි පාවිච්චි කරන්නේ ක්ලාස් ABC විතරයි කියන එක ක්ලාස් ABC විතරයි අපි මං කිව්වා ක්ලාස් D සහ E අපි IP ඇඩ්‍රසින් වලට පාවිච්චි කරන්නේ නැහැ කියලා. කියන්නේ අපි IP ඇඩ්‍රසින් කියන්නේ නෙට්වර්කින් වලට පාවිච්චි කරන්නේ නැහැ. අපි ඒවා පාවිච්චි කරන්නේ වෙනත් පර්පස් වලට කියලා මේ පර්පසස් මොනවද කියලාත් මං කිව්වා. ඒතර IP ඇඩ්‍රසින් පාවිච්චි කරලා කරන නෙට්වර්කින් වලදී මේ සබ්නෙටින් අයි තියෙන්නේ තනිකරම නෙට්වර්කින් වලදී පාවිච්චි කරන ක්‍රමවේදයක් විදිහට. ඒතර සබ්නෙටින් වලදී ඒ හේතුවෙන් ක්ලාස් E සහ D කියලා දෙකක් අඳුරන්නේ නැහැ. සබ්නෙටින් කියන කාර්යයේදී අඳුරන්නේ අපි ක්ලාස් ABC කියලා වර්ග තුනක් විතරයි. නමුත් ඔයගලන්ට තේරෙනවා මෙතන මම මේ උදාහරණයක් දීලා තියෙන සබ්නෙට් මාස්ක් එකේ පළවෙනි ඔක්ටේට් එකේ තියෙන 255 ඒ කියන්නේ ඒකයි තියෙන ක්ලාස් E එක. ඒතර ක්ලාස් E කියලා එකක් මේ අඳුරන්නේ නැත්නම් මේක ක්ලාස් E නෙට්වර්ක් එකේ තියෙන දෙයක් වෙන්න බෑ. එහෙනම් මේක මොකද්ද? ක්ලාස් ABC වල තියෙන යමක් වෙන්නත් බෑ. එහෙනම් මේක අනිවාර්යයෙන්ම IP address එකක් නෙමෙයි. මේක ඇවිල්ලා සබ්නෙට් මාස්ක් එකක්. ඒ නිසා මේක සබ්නෙට් මාස්ක් එකක් කියන එක ඒ අනුව තීරණය වෙනවා මේ සබ්නෙටින් ඇතුලේ අපි ඉන්න නිසා. ඊළඟට මේ සබ්නෙටින් වලදී අපිට ඊළඟට කතා කරන්න සිද්ධ වෙන දේ තමයි සබ්නෙට් මාස්ක් එකේ තියෙන ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක. එහෙම නැත්නම් අපි කියන සම්මත උපජාල ආවරණය. මේක මං කිව්වා ටූල් එකක් එහෙම නැත්නම් මේක ස්ටෙන්සිල් එකක් වගේ දෙයක් මේක මාස්ක් එකක් මේක පාවිච්චි කරලා තමයි අපි සබ්නෙට් කරන්නේ කියලා. එතකොට අපිට නෙට්වර්ක් එකක් සබ්නෙට් කරලා නැති අවස්ථාවකදී සබ්නෙට් මාස්ක් එකක් තියෙනවා. ඒ තියෙන සබ්නෙට් මාස්ක් එක තමයි අපි පස්සේ වෙනස් කරලා ගන්න නිර්ණායකය හැටියට. ඒ කියන්නේ අපිට පන්තියක නම් පන්තියේ ළමයි එක හෝල් එකක සියලුම ළමයි දාලා ඉන්නත් යම්කිසි නිර්ණායකයක් තියෙනවා. ඒ නිර්ණායකම වෙනස් කිරීමෙන් තමයි අපි පන්තියේ ළමයි වෙන වෙනම පන්ති වලට කඩන්නේ. එහෙම නැත්නම් අපි අලුතෙන් නිර්ණායකයක් ගේන්නේ නැහැ. දැනට තියෙන නිර්ණායකම තමයි වෙනස් කරලා අපි ළමයින්ව කීයකට පන්ති කඩනවද කියලා තියෙන එක. මෙන්න මේ වගේම දෙයක් තමයි ඉතින් අපි සබ්නෙට් මාස්ක් එකෙත් කරන්නේ. අපිට දැනට සබ්නෙට් මාස්ක් එකක් තියෙනවා මේ නෙට්වර්ක් කරන්න කලින්. සබ්නෙට් කරන්න කලින්. ඒ තියෙන සබ්නෙට් මාස්ක් එක තමයි අපි පස්සුවට වෙනස් කරන්නේ. ඒතර මේ සබ්නෙට් කරන්න කලින් අපිට තියෙන සබ්නෙට් මාස්ක් එක තමයි අපි විශේෂ නමකින් හඳුන්වන්නේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක්. එහෙම නැත්නම් සම්මත උපජාල ආවරණය කියලා. ඒතර මේක අපි පාවිච්චි කරන ක්ලාස් 3ට නිශ්චිත අගයක් එහෙම නැත්නම් ෆික්ස් වැලියු එකක් වෙනවා. ඒක මම මේ වගුවේ දීලා තියෙනවා. ක්ලාස් A නම් 255.3යි ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක වෙන්නේ. ඒක බයිනරි වලින් දීලා තියෙනවා. ඒ සබ්නෙට් මාස්ක් එකේ ලෙන්ත් එක එහෙම නැත්නම් එකේ ඉලක්කම් ගන්න අපි දීලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේ සබ්නෙට් මාස්ක් එකක IP ඇඩ්‍රස් එකක අපතුරු සබ්නෙට් මාස්ක් එක අපි ලෙන්ත් එක කියලා හඳුන්වන්නේ. තියෙන සියලුම බිට්ස් ගන්න නෙමෙයි. මොකද අපි දන්නවා ඕනම සබ්නෙට් මාස්ක් එක සහ ඕනම IP ඇඩ්‍රස් එකක version 4 වල කොහොමද තියෙන්නේ bit 32ක් තමයි. සහ ලෙන්ත් එක කියලා අපිට හැම එකම 32 32 කියලා කියන්න අවශ්‍ය නැහැ. අපි ලෙන්ත් එක කියලා නිසා හඳුන්වන්නේ IP ඇඩ්‍රස් එකක හෝ සබ්නෙට් මාස්ක් එකක බොහෝ විට සබ්නෙට් මාස්ක් එකක එකේ සංඛ්‍යා ගන්න. ඒ නිසා මෙතනින් එහාට සබ්නෙට් මාස්ක් එක දිග එහෙම නැත්නම් එකේ සංඛ්‍යා ගන්න අපි හඳුන්වන්නේ සබ්නෙට් මාස්ක් එකක ලෙන්ත් එක කියලා. ඒ ලෙන්ත් එක ක්ලාස් A වල නම් 8යි, ක්ලාස් B වල නම් 16යි සහ ක්ලාස් C වල නම් 224යි. ක්ලාස් C වල නම් 24යි. එතකොට 255 3ක් සහ බිඳුවක් යන විදිහට මෙන්න මේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක හැම එක ක්ලාස් එකට තීරණය වෙනවා. ඊළඟට මේ සබ්නෙට් මාස්ක් සම්බන්ධව ගණන් හදන්න යන කලින් අපි බලන්න ඕන මේ සබ්නෙටින් වලට සම්බන්ධ නෙට්වර්ක් ඇඩ්‍රස් සහ බ්‍රොඩ්කාස්ට් ඇඩ්‍රස් කියන්නේ මොකක්ද කියන එක. සාමාන්‍ය නෙට්වර්ක් එකක නෙට්වර්ක් ඇඩ්‍රස් සහ බ්‍රොඩ්කාස්ට් ඇඩ්‍රස් කියන එක අනිවාර්යයෙන්ම තියෙනවා. මේක සබ්නෙට් කරන්න කලිනුත් තියෙනවා සබ්නෙට් කරාට පස්සෙත් තියෙනවා. මේක අපි මුලින්ම මෙන්න මේ විදිහට පැහැදිලි කරගත්තොත් මම මේ උදාහරණයේදී මේ පින්තූරයේදී මම දීලා තියෙන්නේ නෙට්වර්ක් එකක් IP ලිපින එක නෙට්වර්ක් එකක 10 ගානේ තියෙන සබ්නෙට් 4ක් තියෙන නෙට්වර්ක් එකක්. ඒතර ඔයගොල්ලන්ට මේකේ සබ්නෙට් 4ක් පේනවා. එක සබ්නෙට් එකක IP ලිපින 10 ගානේ තියෙනවා. මේ නෙට්වර්ක් එකේ මේ හැම සබ්නෙට් එකකම පළවෙනි IP ලිපිනය තමයි අපි හඳුන්වන්නේ නෙට්වර්ක් ඇඩ්‍රස් කියලා. මේ හැම සබ්නෙට් එකකම පළවෙනි IP ලිපිනය. ඒක නෙට්වර්ක් ඇඩ්‍රස් කියලා වෙන් කරගන්නවා. ඒක නෙට්වර්ක් ඇඩ්‍රස් කියලා වෙන් කරගත්තාම ඒ ඇඩ්‍රස් එක අපිට වෙන පරිගණකයකට පාවිච්චි කරන්න බෑ. මේක ඔටෝමැටිකලි නෙට්වර්ක් ඇඩ්‍රස් එක හැටියට නෙට්වර්ක් එක විසින්ම වෙන් කරගන්නවා. ඒක රිසර්ව්ඩ් IP ඇඩ්‍රස් එකක් වෙනවා. ඒ විදිහටම සෑම සබ්නෙට් එකකම තියෙන අවසාන ලිපිනය වෙනම වෙන් කරගන්නවා බ්‍රොඩ්කාස්ට් ඇඩ්‍රස් කියලා. ඒතර මේ ජාල ලිපිනය සහ විකාශන ලිපිනය එහෙම නැත්නම් නෙට්වර්ක් ඇඩ්‍රස් සහ බ්‍රොඩ්කාස්ට් ඇඩ්‍රස් කියන එක අපි සබ්නෙට් කරනකොටම නෙට්වර්ක් එක විසින්ම ඔටෝමැටිකලි රිසර්ව් කරගන්නවා. ඒ නිසා අපිට ඒ දෙක හැර
ඉතුරු IP address තමයි ධාරකවලට එහෙම නැත්නම් host වලට එහෙම නැත්නම් nodes වලට පාවිච්චි කරන්න වෙන්නේ. මේකේ network address වෙන් කරගන්න එකේ අරමුණ තමයි අපිට සිද්ධ වෙනවා network එකේදී යම්කිසි network එකක් uniquely අඳුර ගන්න තනි address එකක් ගන්න. යම්කිසි network එකක් තනියම identify කරගන්න මේ network එක uniquely identify කරගන්න තනි address එකක් අපිට අවශ්‍ය වෙනවා. අන්නේ address එක තමයි network address කියලා හඳුන්වන්නේ. ඒ නිසා මේ network address එකකට අපි data එකක් දැම්මොත් එහෙම network server එකෙන් ඒ network එකයි ඉතින් subnet එකේ තියෙන සියලුම IP address වලට මේ data එක යනවා. මොකද ඒ network එකේ උදාහරණයක් දෙවෙනි network එකේ පළවෙනි address එක ගත්තොත් එහෙම මේ address එකට දෙන data එකකින් ඒ network එකේ ඉන්න සියලුම IP address වලට ඒ data එක යනවා. ඒ වගේම broadcast address එක පාවිච්චි කරලා අපි මේ කරන්නේ මුළු network එකම වෙනම අඳුරගන්න එක. මේ subnet එක නෙමෙයි යම් සම්පූර්ණ network එක. මේ කියන්නේ IP address 40ක්. ඒතකොට broadcast address එකට මෙතන address 4ක් පේනවා. මේ address 4ෙන් ඕනම broadcast address එකකට දාන data එක මේ IP address 40ටම share වෙනවා. ඒකයි විකාශනය වෙනවා කියන්නේ broadcasting කියන එකේ තේරුම. broadcasting කියන එකේ තේරුම ඔයගොල්ලෝ search කරලා බලුවොත් ඔයගලන්ට එන්නේ එක node එකකින් ඉඳන් එයාට සම්බන්ධ සියලුම nodes වලට data යවනවා කියන එක. ඒ නිසා මේ broadcast address එකකට දාන data එකක් මේ සියලුම network එකේ තියෙන සියලුම IP address වලට share වෙනවා. ඒකටයි broadcast address එක වෙන් කරගන්නේ. ඒ නිසා මෙන්න මේ broadcast සහ network address වෙන් කර ගැනීමේ අරමුණ හේතු කරගෙන ඒ IP ලිපින වෙන් වෙනවා. ඒ IP ලිපින වෙනම reserve වෙනවා. ඒවට අමතරව තියෙන ඉතුරු address තමයි අපිට host වලට පාවිච්චි කරන්න වෙන්නේ. ඊට පස්සේ දැන් අපිට subnet සම්බන්ධව තියෙන theory ටික හරිය අපිට තියෙන දැන් මේ subnet සම්බන්ධව questions කීපයක් කරන්න. ඒ questions වලට අපි මාරුනාට පස්සේ ඔයගලන්ට ගන්න පුළුවන් මේ subnet සම්බන්ධ ප්‍රශ්න. උදාහරණයකට මම මෙතන මුලින්ම දීලා තියෙනවා find the subnet mask for four subnets in the network with the IP address 192.168.40 කියලා. ඔයගලගෙන් paper එකේදී subnet mask පාවිච්චි කරලා මේ subnetting සම්බන්ධව අහන්න පුළුවන් ප්‍රධාන වර්ගයේ ප්‍රශ්න වර්ග දෙකක් තියෙනවා. ප්‍රශ්න වර්ග දෙකක්. එක වර්ගයක් තමයි මේ විදිහට network details දීලා ඔයගලගෙන් subnet mask එක අහන එක. network details ඇතුළට ඔයගලගෙන් මෙතන දීලා තියෙන්නේ එක detail එකක්. ඒක තමයි subnet සංඛ්‍යාව. subnet 4ක් කියලා දීලා තියෙනවා. එතකොට මම අර කලින් diagram එකේ පෙන්නපු වගේ subnet 4ක් ගහන්න ඕන කරන මෙන්න මේ දීලා තියෙන IP ලිපිනට අදාළ network එකේ subnet mask එක මොකක්ද කියලා අහනවා. මේකේ අනිත් වර්ගය තමයි ඔයගලගෙන් subnet mask එක දීලා ඒ කියන්නේ මේකෙම reverse order එක subnet mask එක දීලා ඔයගලගෙන් අහනවා. ඒක පාවිච්චි කරලා ඔයගලන්ට subnet කීයක් හදාගන්න පුළුවන්ද සහ එක subnet එකක් ඇතුලේ host කීයක් හදාගන්න පුළුවන්ද කියලා. අපි ඒ වර්ගය දෙවෙනියට කරමු. මුලින් මේ වර්ගය කරලා බලන්න. ඒත් මේකේ හැටියට අහන්නේ එක subnet එක network එකක් ඇතුලේ මේ දීලා තියෙන උදාහරණයට දීලා තියෙන 192.168.40 බිඳුවකින් network එක ඇතුලේ subnet 4ක් ගහනවා නම් හැදෙන subnet mask එක මොකක්ද? එතකොට මේකක් හදාගන්න ඕන කියන priority ටික මම මේ විදිහට list down කරලා තියෙනවා. මේ priority ටික ඔයගොල්ලෝ practice වෙන්න. මුලින්ම ගණන් හදන කෙනෙක් නම් මේක කොහොමද ඕන වෙයි structured හෝ essay question එකකදී මේ ගණන් හදනකොට. නමුත් MCQ එකකදී මේක අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් MCQ එකකට හුරු වෙනකොට මේ priority ටික ඔයගොල්ලන්ට මතක තියාගන්න සිද්ධ වෙනවා. අපි කටුවැඩ කොළ එක හැදුවත් මේ priority අනුව තමයි කොහොමත් මේ ගාණ යන්නේ. ඒ නිසා මුලින්ම ඔයගොල්ලෝ තීරණය කරන්න ඕන දේ තමයි මේ දීලා තියෙන IP ලිපිනේ class එක මොකක්ද කියන එක. ඒක අනුව මේ සියලුම ගාණ වෙනස් වෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා 192කින් පටන් ගන්න නිසා මේකේ class එක class C. ඊළඟට ඔයගොල්ලෝ හොයාගන්න ඕන class C එකේ default subnet mask එක මොකක්ද කියලා. ඒතර අපි ඒක මතක තියාගන්න ඕනේ class C එකේ default subnet mask එක 255 බිඳුව කියන එක. මේක අපි කලින් බැලුවා. ඊළඟට මේ 255 බිඳුවයි කියන එක අපිට binary වලින් ලියා ගන්න එක ඊළඟට වටිනවා. binary වලින් ලියා ගන්නකොට ඔයගොල්ලෝ දන්නවා 255ක් බිඳුව binary වලට හැරෙවොත් එකේ වටක් තමයි එන්නේ. මෙන්න මේ විදිහට default subnet mask එක ලියාගත්තට පස්සේ ඊළඟට ඔයාලට හොයාගන්න ඕන වෙනවා subnet bits ගන්න. මොනවද මේ subnet bits කියන්නේ? subnet bits කියන්නේ ඕගලන්ට ලැබෙන ඕගලන්ට හොයන්න තියෙන subnets වලට අදාළ subnet mask එක හදන්න එන තත්ත්වය දීලා තියෙන subnets ගාන. subnets ගාන මේක දීලා තියෙන 4ක් කියලා. ඒතර 4 නෙමෙයි subnet bits කියන්නේ. subnet bits කියන්නේ මේ 4 කියන්නේ දෙකේ කීවෙනි බලයද කියන එක. ඒ නිසා ඔයගලන්ට subnet bits ගාන හොයනවා නම් ඔයගලන්ට දීලා තියෙන subnet සංඛ්‍යාව ඒ කියන්නේ 4 කියන්නේ දෙකේ කීවෙනි බලයද කියලා හොයාගන්න ඕන. 4 කියන්නේ අපි දන්නවා දෙකේ දෙවෙනි බලය කියලා. එතකොට ඔන්න ඔය ආශ්‍රයෙන් අපිට ලැබෙනවා 2 කියන සංඛ්‍යාව. මොකද මේ 2 කියන බලය නිසා. ඒ නිසා මෙන්න මේ බලයට සමාන බිට්ස් ගණනක් තමයි subnet bits කියලා අපි හඳුන්වන්නේ. ඒ නිසා subnet bits සංඛ්‍යාව මේකෙදි 2යි. ඒ අනුසාරයෙන් ඔයාලට හදාගන්න පුළුවන් අලුත් subnet mask එක. එහෙම නැත්නම් මේ අපේ උත්තරේ විදිහට අහන subnet mask එක
බයිනරි වලින්. එතකොට මේකදී හැටියට ඔයගලන්ට හදාගන්න තියෙන බයිනරි සංඛ්‍යාව තමයි ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකේ තියෙන බිංදු වලින් යම්කිසි බිට් ගාණක් බිංදු වලින් යම්කිසි බිට් ගාණක් එකේ බවට පත් වෙන්න ඕන. එහෙම පත් වෙන බිට් ගාණ තමයි අපි මේ සබ්නෙට් බිට්ස් කියලා හෙව්වේ. එතකොට ඇත්තටම සබ්නෙට් බිට්ස් දෙකක් තමයි ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකෙන් අපිට බයිනරි ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එකේ බිංදු වලින් අපි එකේ බවට හරවන්න ඕන. එහෙම එකේ බවට හරවනකොට අපිට මෙතන බිංදු 8ක් තියෙනවා සබ්නෙට් මාස්ක් එකේ. මේ බිංදු 8ෙන් මොන ස්ථාන වලින්ද අපි මේ බිට් දෙක වෙනස් කරන්නේ? ඒකටත් තියරියක් තියෙනවා. හැමතිස්සෙම අපි නෙට්වර්ක් බිට්ස් එහෙම නැත්නම් ජාල බිටු කියලා හඳුන්වන්නේ මේ එකේ සංඛ්‍යා කොටස. ඒතර ජාල බිටු හැමතැනම තියෙන්න බෑ. හැමතිස්සෙම නෙට්වර්ක් සබ්නෙට් මාස්ක් එකක ජාල බිටු තියෙන්න පුළුවන් වම් පැත්තේ පමණයි. දකුණු පැත්තේ තියෙන්න ඕන හොස්ට් බිට්ස්. එතකොට වම් පැත්තේ ජාල බිටු විතරක් තියෙනවා නම් අපිට වම් පැත්තට බිඳු වෙන විදිහට මේ නෙට්වර්ක් එක හදන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම වමේ සිට දකුණට තමයි මේ බිට්ස් දෙක චේන්ජ් කරන්නේ. ඒ කියන්නේ අපි මෙන්න මේ පළවෙනි බිඳු දෙකෙන් තමයි මේක චේන්ජ් කරන්න පටන් ගන්න ඕනේ. තව බිට්ස් තිබ්බොත් තව චේන්ජ් කරන්න ඕනේ වමේ සිට දකුණට යන පිළිවෙලට. එතකොට අපි මෙන්න මේ බිට් දෙක තමයි චේන්ජ් කරන්නේ සබ්නෙට් බිට්ස් හරියට ආපු බිට්ස් දෙක නිසා. ඒ නිසා අපිට අලුත් සබ්නෙට් මාස්ක් එක ලියන්න පුළුවන්. මෙන්න මේ විදිහට. අදට මෙන්න මේ බිට්ස් දෙක වෙනස් කරන්න ඕනේ කියන එක තමයි අපි මේ ගාන පුරාවට හොයාගත්තේ. ඒ අනුව ඔයගලන්ට මේක ඩෙසිමල් වලට කන්වර්ට් කරාම උත්තර එනවා 255යි 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 මේක බයිනරි ඩෙසිමල් වලට කන්වර්ට් කරාම මේ 1.2.6 ඔයගලන්ට එනවා 190 දෙනවා. ඒතර ඔන්න ඒ උත්තරේ හොයාගත්තා. මේකම ඔයගලන්ට හොයාගන්න හදන්න පුළුවන් මේ සබ්නෙට් මාස්ක් එක හොයන්න පුළුවන් සබ්නෙට්ස් ගන්න. දැන් අපිට හරියටම මේ 4යි කියන එක දෙකේ දෙවෙනි බලය හැටියට ආවා. නමුත් මේක 6ක් වගේ දුන්නොත් එහෙම ඔයගොල්ලෝ හදාගන්නේ කොහොමද? ඒත් ක්ලාස් එක සීමයි ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක මේකමයි ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක බයිනරි වලුත් මේකමයි. නමුත් දැන් සබ්නෙට් බිට්ස් ගන්න 4ක් නෙවෙයි සබ්නෙට් බිට්ස් ගන්න 6ක් තියෙනවා. එතකොට 6 කියන්නේ දෙකේ කීවෙනි බලයද කියලා ඔයාලා හොයනකොට 6 කියන්නේ දෙකේ එහෙම නිශ්චිත බලයක් කියන සංඛ්‍යාවක් නෙවෙයි. ඒ නිසා ඔයාලට සිද්ධ වෙනවා දෙකේ නිශ්චිත බලයක් කියන සංඛ්‍යාවකට මාරු වෙන්න. 6ට ආසන්නවම තියෙනවා. 6ට ආසන්නවම තියෙන නිශ්චිත බලයක් කියන සංඛ්‍යාව එක්ක 4 නැත්නම් 8. 4 කියන්නේ දෙකේ දෙවෙනි බලය, 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය. නමුත් 4 කියන ඉලක්කම ටිකත් ඔයාලට සබ්නෙට් 6ක් හදන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලට ගන්න වෙන්නේ 8 කියන ඉලක්කම. 8 කියන්නේ දෙකේ තුන්වෙනි බලය. ඒ නිසා මේ 6න් අපිට 8ට මාරු වෙලා 8 ඔස්සේ තමයි අපිට දෙකේ තුන්වෙනි බලය කියන එක ගන්න වෙන්නේ. ඒ නිසා අපිට අවසාන පිළිතුර හැටියට 3 කියන ඉලක්කම එනවා සබ්නෙට් බිට්ස් වලට. දෙකේ තුන්වෙනි බලයක් තමයි අපි මේ ගන්නට ගත්තේ. හේතුව 6 කියන එක අපිට ගන්න වෙන්නේ 8 කියලා සලකලා කියන කාරණාව නිසා. එනිසා මෙතන බිට්ස් 3ක් එන්නේ. ඒතර බිට්ස් 3ක් චේන්ජ් කරනකොට මෙතන තව එක බිට් එකක් වැඩි වෙයි. ඒ අනුව මේක 324 බවට පත් වෙනවා. එතකොට සබ්නෙට් 6ක් හදනවා නම් මේක සබ්නෙට් මාස්ක් එක හැටියට එනවා මේ ක්ලාස් C IP ඇඩ්‍රස් එකට. ඊළඟ වර්ගය තමයි ඔයගොල්ලන්ට නෙට්වර්ක් ඩීටේල්ස් වලට තව දෙන්න පුළුවන් සබ්නෙට්ස් හැර ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් එක සබ්නෙට් එකක හොස්ට් කීයක් තියෙනවද කියන එක මත. උදාහරණයකට ඔයාලට දුන්නොත් find the subnet mask for 20 hosts per subnet in the network with the IP address 192.168.43. එතකොට මේකෙදි කියන්නේ subnet mask එක හොයන්න කියලා මේ දීලා තියෙන IP ලිපිනට දාලා network එකේ තියෙන subnets කරාට පස්සේ එක subnet එක ගැන host 20ක් එන පරිදි එක subnet එකක host 20ක් එන විදිහට හදුවොත් subnet mask එක කීයද? එතකොට class එක ඒකෙදි C-මයි default subnet mask එකත් මේකමයි binary value මේකමයි. දැන් ඔයගොල්ලෝ හොයන්න ඕන subnet bits නෙමෙයි. දැන් ඔයගොල්ලෝ හොයන්න ඕන host bits. host bit සංඛ්‍යාව හොයනකොට ඔයගොල්ලෝ ගන්න ඕනේ ඒත් අර 20 කියන සංඛ්‍යාවේ දෙකේ බලයමයි. එතකොට 20 කියන සංඛ්‍යාවත් නිශ්චිතවම දෙකේ බලයක් කියන සංඛ්‍යාවක් නෙවෙයි. ඒ නිසා ඔයගොල්ලන්ට 20න් මාරු වෙන සිද්ධ වෙනවා. ඊළඟ දෙකේ බලයක් තියෙන සංඛ්‍යාව වෙන 32ට. එතකොට 32 කියන්නේ දෙකේ පස්වෙනි බලය නිසා ඔයගලන්ට host bit සංඛ්‍යාව 5ක් විදිහට එනවා. එතකොට ඔයගොල්ලෝ host bits හොයාගත්තාම දැන් subnet mask එක binary කරනකොට මෙන්න මේ පළවෙනි bits 5 එකේව කරනවා කියන කතාවක් නෙමෙයි මෙතන දැන් කියන්නේ. ඒක කරේ අපි subnet bits වලට. දැන් අපි මේ host bits වල තියෙන නිසා ඔයගොල්ලෝ host bits හැටියට සලකනවා බිංදු ඉලක්කම්. එක ඉලක්කම් නෙවෙයි. බිංදු ඉලක්කම් 5ක් තමයි දැන් මෙතන අදහස වෙන්නේ අපි subnet mask එක ඉතුරු කරගන්න ඕන කියන එක. ඒතර බිංදු ඉලක්කම් 5ක් නම් ඔයගලන්ට සලකන්න වෙන්නේ අවසානයේ ඉඳන් බිංදු ඉලක්කම් 5ක්. අපි කලින් සබ්නෙට්ස් හොයනකොට සබ්නෙට් බිට්ස් ගන්න හොයුවට පස්සේ එක ඉලක්කම් වලින් හෙව්වා වගේ.
දැන් හොස් බිට්ස් වෙනකොට අපිට ඒක හොයන්න වෙන්නේ බිංදු ඉලක්කම් වලින්. ඒතර ඔයගොල්ලන්ට හොස් බිට්ස් 5ක් ආව නම් මේ සබ්නෙට් මාස්ක් එකේ බිංදු 5ක් ඉතුරුලා තියෙන්න ඕන. ඒතර බිංදු 5ක් ඉතුරුලා තියෙනවා නම් නැවතත් එකේව 3ක් අනිත් පැත්තෙන් හැදෙනවා. ඒ අනුව නැවතත් සබ්නෙට් මාස්ක් එකේ උත්තරේ මේ පෙර උත්තරේම හම්බ වෙනවා. ඒ නිසා එක සබ්නෙට් එකකට හොස් 20ක් වෙන විදිහට හදලා මේ IP class C IP address එකට අදාළ network එකේ සබ්නෙට් මාස්ක් එක මෙන්න මේක වෙනවා. ඊළඟට අපි යමු දෙවෙනි කාරණාවට. දෙවෙනියට අපි question එක හදනකොට අපෙන් අහන්නේ මම අර කිව්වා මේ IP address වල අපි හදපු question වල reverse එක කියලා. reverse එක කියන්නේ ඔයාලට දෙන IP address එකයි ඒ වගේම subnet mask එකයි මම මෙතන ගන්නම් නැවතත් class C IP address එකක් උදාහරණයට. මෙන්න මේ විදිහට උදාහරණයක් ගන්නවා. එතකොට ඔයාලට දෙන්නේ දත්තේ හැටියට දැන් කලින් වගේ සබ්නෙට් මාස්ක් එක හොයන්න නෙමෙයි. දැන් ඔයාලට සබ්නෙට් මාස්ක් එක දෙනවා. ඔයාලට හොයන්න දෙන්නේ මේ අනුසාරයෙන් මම මේ කොළ පාටින් දක්වලා තියෙන ප්‍රශ්න දෙක මොනවද? මේ නෙට්වර්ක් එකට අයිති සබ්නෙට්ස් ගාන සහ host per subnet ගාන. එක සබ්නෙට් එකක තියෙන host ගාන සහ සබ්නෙට් සංඛ්‍යාව. මේ question එක හදනකොටත් ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මේ IP address එකට අයිති class එක හොයාගන්න එක. මේක class එක C. පෙර පරිදිම ඒකට අදාළ binary subnet mask එක මම මෙතන default subnet mask එක කෙලින්ම binary වලින්ම හදන්න පටන් ගන්නවා. මෙන්න මේ default subnet mask එක ගන්නවා ඊළඟට ඔයගලන්ට දත්තේ දීලා තියෙන subnet mask එක binary වලින් හරව ගන්න. given subnet mask in binary. ඒතර අපි දන්නවා 255 ඒවා එකේ වලින් දක්වන්න පුළුවන්. 192 අපි දන්නවා binary කරාම එන්නේ 1 2 0.6ක් කියලා. දැන් ඔයගොල්ලෝ අපි කලින් හදපු ගණන් දෙකෙන් දන්නවා මේ අලුත් IP address එකේ මේ වැඩිපුර ආපු එකේව දෙක කියන්නේ subnet bit සංඛ්‍යාව. ඉතුරුලා තියෙන බිංදු කියන්නේ host bit සංඛ්‍යාව කියලා. ඒ නිසා අපිට ඒක අමුතුවෙන් ආය පැහැදිලි කරගන්න දෙයක් නැහැ. වැඩිපුර තියෙන එකේ හොඳට මතක තියාගන්න වැඩිපුර තියෙන එකේ සංඛ්‍යාව මේ සියලුම එකේ සංඛ්‍යාව නෙවෙයි. වැඩිපුර තියෙන එකේ සංඛ්‍යාව තමයි subnet bit සංඛ්‍යාව. මේ සියලුම එකේ සංඛ්‍යාවට අපි කියනම network bits සංඛ්‍යාව. එහෙම නැත්නම් network bits ටික. ජාල පිටු. මේ වැඩිපුර තියෙන එකේ ඉලක්කම් දෙක තමයි උපජාල පිටු. එහෙම නැත්නම් subnet bit සංඛ්‍යාව. එහෙනම් subnet bits අපිට මෙතන දෙකක් වෙනවා. ඒ අනුව subnet සංඛ්‍යාව වෙනවා දෙකේ මෙන්න මේ දාපු උත්තරයට අදාළ බලයක්. ඒකෙන් අපිට උත්තරේ 4 හම්බ වෙනවා. ඒ කියන්නේ subnet 4ක් හදන්න පුළුවන්. host bits වලට ඔකට යනකොට අපිට අවිල්ල තියෙන බිංදු 6ක්. ඒ නිසා host bit සංඛ්‍යාව 6යි. ඒ යන අපිට යන්න පුළුවන් දෙකේ 6 වෙනි බලයක්. ඒකෙන් උත්තරේ අපිට 64ක් ලැබෙනවා. නමුත් මෙන්න මෙතනදී අපි මතක තියාගන්න ඕනේ අපි මේ එක network එකක් ඇතුලේ තියෙන host ගාන හොයනකොට එක subnet එකක් ඇතුලේ තියෙන host ගාන හොයනකොට මම කලින් කිව්වා හැම subnet එකකම පළවෙනි address එක සහ අවසාන address එක ඉවත් කරනවා කියලා network address සහ broadcast address හැටියට. අන්න ඒ address දෙක ඉවත් කිරීම අපි මෙතන සටහන් කරගන්න ඕනේ. දෙකක් ඉවත් කරනවා කියලා. ඒ නිසා 64න් දෙකක් ඉවත් වුණාම එන 62 කියන ලිපිනේ තමයි ලිපින පරාසය නැත්නම් මේ host address පරාසය තමයි අපි ලියන්න ඕන. host ප්‍රමාණය හැටියට එක network එකක තියෙනවා. ඔයගොල්ලන්ගෙන් IP ලිපින සංඛ්‍යාව සම්පූර්ණ IP ලිපින සංඛ්‍යාව හොත් මේ ඍණ දෙක අවශ්‍ය නැහැ. නමුත් බොහෝ දුරට questions වල අහන්නේ ධාරක සංඛ්‍යාව. නැත්නම් devices වලට දෙන්න පුළුවන් IP ලිපින සංඛ්‍යාව. ඒතර ඒකෙන් අර පළවෙනි සහ අවසාන IP ලිපින දෙක ඉවත් කළ යුතුමයි. ඊළඟට ඔයගොල්ලන් අහන්න පුළුවන් අවසාන ප්‍රශ්නේ එහෙම නැත්නම් අහන්න පුළුවන් ටිකක් බැලෑරුම් ප්‍රශ්නයක් තමයි මේ දීලා තියෙන IP ලිපිනේ මේ 192 168 30 40 කියන IP ලිපිනේ අයිති වෙන subnet එකේ network address එක අහන්න පුළුවන්. දැන් මම කියවනේ මෙතනින් මේ අපි ඉලක්කම් දෙකක් අයින් කරා කියලා. මේ ඉලක්කම් දෙකක් අයින් කරාම මේ දෙකෙන් එකක් තමයි network address එක. ඒ subnet එකේ. ඔයගොල්ලන් අහන්න පුළුවන් මොන subnet එකේද? මෙන්න මේ අපිට දීලා තියෙන IP address එකට අදාළ subnet එකේ network address එක මොකක්ද කියලා අහන්න question එක අහන්න පුළුවන්. මේකට කෙටි ක්‍රමයක් තියෙනවා. මේක හදන්න පුළුවන් ක්‍රම කීපයක්ම තියෙනවා. ඒකෙන් කෙටිම ක්‍රමය මම කියලා දෙන්නම් මේ වීඩියෝ එකේ අපිට තියෙන මේ time limit එක නිසා. ඔකට ඔයගලන්ට ගන්න පුළුවන් පළවෙනිම දේ තමයි මෙන්න මේ IP address එකේ මේ දීලා තියෙන subnet mask එකේ මුලින්ම හොයාගන්න ඕනේ change වෙලා තියෙන්නේ මොන octet එකද කියන එක. ඔයගලන්ට මතක තියාගන්න ඕන පළවෙනි කාරණාව. change වෙලා තියෙන අන්තිම octet එක. ඒ අන්තිම octet එකේ bits කීයක් බිංදු විදිහට ඉතුරුලා තියෙනවද?
ඒ අන්තිම ඔක්ටේට් එකේ බිට්ස් ඉතුරුලා තියෙනවා 6ක් බිංදුව විදියට. ඒ කියන්නේ මේක දෙකේ බලයකට ගත්තාම 64ක්. දෙකේ 6 වෙනි බලය කියන්නේ 64. ඒ කියන්නේ 64න් 64ට තමයි මේ IP ලිපින යන්නේ. 64න් 64ට. එතකොට 64න් 64ට IP ලිපින යනවා සබ්නෙට්ස් විදියට. අපි මේ ටිකක් අපිට රියලිස්ටික් ආන්සර් එකක් එන්න අපි මේක පොඩ්ඩක් වෙනස් කරමු 140 වගේ. එතකොට 64න් 64ට IP ලිපින යනකොට ඒ කියන්නේ 64 ගොඩවල් තමයි මේ දැන් නෙට්වර්ක් සබ්නෙට් හැටියට තියෙන්නේ. අපිට හොයාගන්න තියෙන මේ අපි දන්නවා මේකේ සබ්නෙට් මාස්ක් එකේ අවසාන ඔක්ටේට් එක විතරයි නම් චේන්ජ් වෙලා තියෙන්නේ. ඒ අනුව මේ IP ඇඩ්‍රස් එකේ 140 කියන එක විතරයි අපිට වෙනස් කරන්න පුළුවන් අවස්ථාව තියෙන්නේ කියලා අපි දන්නවා. ඒ නිසා අපිට හොයන්න තියෙන්නේ මේ 64 ගොඩවල් වලින් මොන ගොඩේද 140 ඉන්නේ කියන එක මුලින් හොයාගන්න තියෙන්නේ. අපි මුලින් හොයාගත්ත මේකේ කීයේ ගොඩවල්ද තියෙන්නේ කියලා 64 ගොඩවල් කොහොමද ඒක හොයාගත්තේ? මේ සබ්නෙට් මාස්ක් එකේ චේන්ජ් වෙලා තියෙන අවසාන ඔක්ටේට් එකේ ඉතුරුලා තියෙන බිංදු 6. ඒ නිසා දෙකේ 6 බලේ 64යි 64 ගොඩවල් තමයි තියෙන්නේ. මේ 64 ගොඩවල් වල තියෙන සබ්නෙට්ස් වලින් 140යි තියෙන මොන ගොඩටද? ඒක අපිට සරලවම හොයන්න පුළුවන්. 140 කියන එක 64න් බෙදලා. එතකොට අපිට ආව මේ 2.333 කියන උත්තරේ. මේ උත්තරේ හැටියට 64 ගොඩවල් වලින් මේ 140 අයිතිලා තියෙන දෙවෙනි ගොඩට කියන එක තමයි මෙතන අදහස. මොකද අපිට දශම ගන්න අවශ්‍ය නැහැ. මොන ගොඩේද කියන එක හොයාගන්න අපිට පූර්ණ සංඛ්‍යාව විතරක් ඇති. මේ පූර්ණ සංඛ්‍යාවෙන් එනවා කීවෙනි ගොඩේද 140 කියන එක තියෙන කියලා. ඒ කියන්නේ මේ 140 තියෙන දෙවෙනි සබ්නෙට් එකේ කියන එක තමයි අපිට මේ ආවේ. ඊළඟට අපිට කරන්න තියෙන්නේ ඒ සබ්නෙට් එකේ පළවෙනි ඇඩ්‍රස් එක හොයාගන්න එක. ඒ සබ්නෙට් එකේ පළවෙනි ඇඩ්‍රස් එක හොයාගන්න ලේසිම වෙලෙම තමයි අපි අර හොයාගත්ත ගොඩවල් සංඛ්‍යාව අපිට ගුණ කරන්න පුළුවන්. මෙන්න මේ ඉහළින් ලැබුණු සබ්නෙට් එකේ පූර්ණ සංඛ්‍යාවෙන්. ඒතර 64 කියන එක 64 කියන ඉලක්කම මේ ගොඩවල් සංඛ්‍යාව මේ එක ගොඩක තියෙන සංඛ්‍යාව අපිට කලින් ලැබුණු උත්තරේ පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරාම අපිට ලැබෙනවා 128 කියන උත්තරේ. මෙන්න මේ උත්තරේ අපිට ලැබුණු පූර්ණ සංඛ්‍යාවෙන්. ඒ කියන්නේ මේ 140 අයිති වෙන සබ්නෙට් එකේ පළවෙනි ඇඩ්‍රස් එක 128. ඒ නිසා අපිට අවසාන උත්තරය හැටියට ගන්න පුළුවන් 192යි 168යි 30යි 128 තමයි මේ 140 අයිති වෙන සබ්නෙට් එකේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක වෙන්නේ. කොහොමද 128ට ආවේ? මුලින්ම සබ්නෙට් කීයක් තියෙනවද? ඒක 64ක් තියෙනවා. සබ්නෙට්ස් 4ක් තියෙනවා. ඒක සබ්නෙට් එකක IP ඇඩ්‍රස් 64ක් නේ. ඒ කියන්නේ 64 ගොඩවල් තමයි තියෙන්නේ. ඒ 64 ගොඩෙන් කොයි ගොඩටද 140 අයිති වෙන්නේ කියන එක හොයාගත්තා. 140 බෙදීම 64. ඒතකොට අපිට ආව 2.3 වගේ අගයක්. ඒකේ පූර්ණ සංඛ්‍යාව අපි ගත්තොත් ඒ පූර්ණ සංඛ්‍යාව කියන නෙට්වර්ක් එකේ සබ්නෙට් එකේ තමයි 140 ඉන්නේ. කියන්නේ 140 ඉන්නේ දෙවෙනි සබ්නෙට් එකේ. අන්න ඒ දෙවෙනි සබ්නෙට් එකේ කියන දෙක කියන ඉලක්කම අපි අර එක සබ්නෙට් එකක තියෙන හොස්ට් ගානේ එහෙම නැත්නම් මේ IP ඇඩ්‍රස් ගානේ. ඒ කියන්නේ 64න් ගුණ කරාම අපිට එනවා. ඒ සබ්නෙට් එකේ පළවෙනි ලිපින. ඒක තමයි අපි නෙට්වර්ක් ඇඩ්‍රස් එක හැටියට සලකන්නේ 128. මේක අපි තව උදාහරණයක් බැලුවොත් එම වෙනස් ක්ලාස් එකකට අපි පාවිච්චි කරමු ක්ලාස් A වගේ එකක්. උදාහරණයට 12යි 190යි 116යි 21. මේක මම සබ්නෙට් මාස්ක් එක ගන්නම්. මෙන්න මේ විදිහට. එතකොට කලින් විදිහමයි කිසිම වෙනසක් නැහැ. ඔයගලට හොයන්න තියෙන්නේ ක්ලාස් එක මුලින්ම ක්ලාස් A default subnet mask එක binary වලින් ගත්තාම ඔයගොල්ලෝ දන්නවා ක්ලාස් A එකේ binary වලින් ගත්තාම තියෙන ඔක්කොම අනිත් ඔක්ටේට්ස් බිංදු පළවෙනි එක හැර. එයාට මේ දීලා තියෙන subnet mask එක ගත්තොත් 255ට 100 එකේවා 8ක් වෙනවා වගේම 248ට අපේ ඉන්නේ 100 එකේවා 5යි. අනිත් ඔක්කොම බිංදු. දැන් අපි දන්නවා දෙවෙනි ඔක්ටේට් එක චේන්ජ් වෙලා තියෙනවා. දෙවෙනි ඔක්ටේට් එකේ සබ්නෙට් බිට්ස් ඒ කියන්නේ එකේ සංඛ්‍යා 5ක් තියෙනවා. අපිට ගන්න පුළුවන් දෙකේ පස්වෙනි බලය 32ක් සබ්නෙට් හදන්න පුළුවන් මේ දීලා තියෙන සබ්නෙට් මාස්ක් එක අනුව මේ දීලා තියෙන ක්ලාස් එකේ මේ දීලා තියෙන IP ඇඩ්‍රස් එකට. host bits ගත්තොත් ඔයගලන්ට තේරෙනවා මේකේ බිංදු තියෙනවා 8යි 16යි 19ක්. host bit සංඛ්‍යාව 19යි. එතකොට මෙතන දෙකේ 19 වෙනි බලය ඍණ 2
210 වෙනි බලය 219 වෙනි බලය ඍණ 2 කියන අගේ ඔයගොල්ලන්ට කැල්කියුලේටර් පාවිච්චි නොකර හදන්න අපහසු නිසා මේ උත්තරය ඔයගොල්ලෝ වෙනම සුළු කරලා තියන්න අවශ්‍ය නැහැ. මේ වගේ අගයක් આવත් ඒ කියන්නේ 210 වෙනි බලය හෝ 11 වෙනි බලය වගේ වෙනකන් ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඊට වඩා වැඩි බලයක් આવත් ඔයගොල්ලෝ උත්තරේ වෙනම සුළු කරන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්න පත්‍රෙත් මාර්කින් ස්කීම් එකේ ඔයගොල්ලන්ට ඒක ලකුණු හම්බ වෙනවා උත්තරේ මේ විදිහටම තිබ්බොත්. නමුත් මේ විදිහට ක්ලියර්ලි පැහැදිලිව තිබ්බොත් 210 වෙනි 19 වෙනි බලයේ ඍණ 2 කියලා ඒක හරි. දැන් එතකොට ඊළඟ කාරණාව මේ දීලා තියෙන IP ඇඩ්‍රස් එක මේ 12192යි අපි ගම 12190 කියලා 12190 116 21 කියන ඇඩ්‍රස් එක අයිති වෙන මොන සබ්නෙට් එකටද මොන සබ්නෙට් එකේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක මොකක්ද මේක අතර කලින් විදිහමයි කිසිම වෙනසක් නැහැ. ඔයගොල්ලන්ට හොයාගන්න තියෙන්නේ මේ දීලා තියෙන සබ්නෙට් මාස්ක් එකේ කීවෙනි ඔක්ටේට් එකද චේන්ජ් වෙලා තියෙන්නේ මුලින්ම ඒ ඔක්ටේට් එකේ බිට්ස් කීයක් බිංදුව විදිහට ඉතුරුලා තියෙනවද? මෙතන බිට්ස් 3ක් ඉතුරුලා තියෙනවා. මේ සියලුම ඉලක්කම් නෙමෙයි මෙතන සලකන්නේ. මම කිව්වා කීවෙනි ඔක්ටේට් එකද චේන්ජ් වෙලා තියෙන්නේ. ඒ ඔක්ටේට් එක ඇතුළේ බිට්ස් කීයක් චේන්ජ් නොවි බිංදුව විදිහට ඉතුරුලා තියෙනවද කියලා. ඒත් මෙතන තියෙන බිංදු 3යි. 3යි කියන්නේ මේ ඔක්ටේට් එකට අදාළව විතරක් සබ්නෙට් එකේ හැම සබ්නෙට් ඇඩ්‍රස් එකක්ම මේක නැත්තම් මේ සබ්නෙට් එකේ මේ ඔක්ටේට් එක විතරක් දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8 ගොඩවල් විදිහට යනවා. ඒ කියන්නේ මේ ඔක්ටේට් එක විතරක් පාවිච්චි කරලා මේ දෙවෙනි ඔක්ටේට් එක විතරක් පාවිච්චි කරලා මේ සබ්නෙට්ස් 8 ගොඩවල් වලින් ඉස්සරහට යනවා. ඒතර ඔයාලට හොයන්න තියෙන මේ 8 ගොඩවල් වලින් කොයි 8 ගොඩටද මේ 190 වැටෙන්නේ කියන එක. ඒතර හරිම ලේසි කලින් වගේමයි ඔයාලට කරන්න තියෙන්නේ 190 8න් බෙදෙන එක. දරවලට හම්බෙනවා 23.75 කියලා උත්තරය. ඒකේ තේරුම තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ පූර්ණ සංඛ්‍යාව සැලකුවොත් මේ 12 190 116 21 කියන IP ඇඩ්‍රස් එක අයිති වෙන 23 වෙනි සබ්නෙට් එකට. මේකේ සබ්නෙට්ස් 32ක් තියෙනවා කියලා අපි හොයාගත්තානේ. මේ 32කින් 23 වෙනි එකට තමයි මේ 190 කියන එක අයිති වෙන්නේ. ඊළඟට අපිට හොයන්න තියෙන්නේ ඒකේ පළවෙනි IP ලිපිනේ මොකක්ද කියන එක. එහෙනම් ඒක හොයන්න වලට කරන්න තියෙන්නේ මේ 8 කියන එක මේ 23න් ගුණ කරන එක. පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරන එක. ඒකෙන් ඔයාලට ලැබෙනවා 184 කියලා අගයක්. ඒ අනුව ඔයගලන්ට 12යි 184යි බිංදුවයි බිංදුවයි කියන ලිපිනේ හම්බෙනවා. මේ 12යි 190යි 116 21 කියන IP ලිපිනේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක ඇටියට. ඇයි මේ දෙවෙනි ඔක්ටේට් එක 184 න ඔයගොල්ලෝ දන්න පළවෙනි ඔක්ටේට් එක වෙනස් වෙන්නේ නැහැ කියලා ඒකම නෙට්වර්ක් එකේ IP ක්ලාස් A වල දෙවෙනි ඔක්ටේට් එක 184 කරලා හොයාගත්තා මේ උත්තරේ. එහෙනම් දෙවෙනි ඔක්ටේට් එක ඔස්සේ තමයි අපි මේ ගාන අරන් ගියේ. තුන්වෙනි ඔක්ටේට් එක හතරවෙනි ඔක්ටේට් එක මොකද වෙලා තියෙන්නේ? ඒක අපි පේනවා කිසිම දෙයක් ආයෙ අපිට බලන්න දෙයක් නැහැ. මේ ඒ ඔක්ටේට් දෙකම IP ඇඩ්‍රස් එකේ මේ සබ්නෙට් මාස්ක් එකේ බිංදුවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ නෙට්වර්ක් ඇඩ්‍රස් එකක් කියන්නේ මේ කොටස් දෙකම බිංදුව වෙන ඇඩ්‍රස් එකක්. ඒ නිසා මේක නෙට්වර්ක් ඇඩ්‍රස් එකක් නම් ඉතුරු ඔක්ටේට් දෙක අනිවාර්යෙන් බිංදුව වෙන්න ඕන. මෙන්න මේ විදිහට ඔයගලන්ට මේ IP ඇඩ්‍රසින් වල සබ්නෙටින් වල ක්වෙස්චන්ස් හදන්න පුළුවන්. මේක තමයි ප්‍රධානම ක්‍රම දෙක. මේ මම හදපු ක්‍රම දෙක තමයි ප්‍රධානම ක්‍රම දෙක විවිධ ක්ලාසස් වලට. ඒ කියන්නේ මේ ඔස්සේ එන ගණන් තමයි ඔයගලන්ට අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රයේ පේපර් එකේ හම්බෙන්නේ. ඒ අනුව ඒ හරහා විකරණය වෙච්ච වෙනත් ප්‍රශ්න අහන්න පුළුවන්. නමුත් බේසික් තියරි එක වෙනස් වෙන්නේ නැහැ කොහෙවත් සහ out of syllabus questions අහන්නෙත් නැහැ. මේට අමතරව ඔයගලන්ට දෙන්න පුළුවන් questions ටික අපි past papers questions යටතේ කතා කරමු. ඊළඟ අපේ පාඩම කන්ටිනියු කරොත් ඊගලන්ට ඔයගලන්ට තියරි කොටස් ටිකක් කියලා දෙන්න පුළුවන්. මුලින්ම classful IP address සහ classless IP address කියන එක. මෙතනදී අපි මේ මෙච්චර වෙලා කතා කරපු සියලුම IP address සහ සියලුම subnet mask මේ වගේ දේවල් ඔක්කොම අයිති වෙන්නේ classless IP address වලට. මම මේ රතු පාටින් දීලා තියෙන පැත්ත. ඒවට classless IP address කියන්නේ හේතුව තමයි ඒ නම වැටෙන්න හේතුව තමයි ඔයගලන්ට බැලුවොත් අප මේ වීඩියෝ එක පස්සට ආවලා බැලුවොත් මතක් වෙයි. මේ කිසිම තැනකදී අපි පාවිච්චි කරපු කිසිම ගානකදී subnet mask එක බලලා අපිට class එක කියන්න හැකියාවක් තිබුණේ නැහැ. subnet mask එක බලලා අපිට class එක කියන්න හැකියාවක් තිබුණේ නැහැ. අපිට ක්ලාස් එක කියන්න පුළුවන් හැකියාව තිබිච්ච එකම නිර්ණායකය IP ඇඩ්‍රස් එක පමණයි. IP ඇඩ්‍රස් එකේ පළවෙනි ඔක්ටේට් එක පමණයි. සබ්නෙට් මාස්ක් එක බලලා අපිට ක්ලාස් එක කියන්න හැකියාවක් නැති නිසා තමයි මේවට ක්ලාස්ලස් IP ඇඩ්‍රස් කියලා හඳුන්වන්නේ. සබ්නෙට් මාස්ක් එක බලලා ක්ලාස් එක කියන්න බැරි හේතුව අපිට දීලා තියෙන ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් අපිට වෙනස් කරගන්න පුළුවන් සබ්නෙට්ස් කරන ප්‍රමාණය අනුව. ඒතර උදාහරණයකට 255.0.0 කියන ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක ක්ලාස් A සබ්නෙට් මාස්ක් එකක් කියලා ඔයගලන්ට තේරුණා නම් ඒ සබ්නෙට් මාස්ක් එක වෙනස් කරාට පස්සේ යම්කිසි සබ්නෙට් ගානකට ඒ සබ්නෙට් මාස්ක් එක පත් වෙන්න පුළුවන් 255.255.0 විදිහට. නැත්නම් 255.255.192 විදිහට. එතකොට අර ක්ලාස් A නෙට්වර්ක් එකේ
255.0.0 තිබ්බ සබ්නෙට් මාස්ක් එක සබ්නෙට් කිරීම නිසා 255 දෙකක් වෙලා 255 බිඳුවයි හෝ වෙනත් සංඛ්‍යාවක් එක්ක බිඳුව වෙන සබ්නෙට් මාස්ක් එක බර වෙනස් වුණාම මේක වෙන කෙනෙක්ට පේනවා ක්ලාස් B වගේ නෙට්වර්ක් එකක් හැටියට. මොකද 255 ඒවා දෙකක් තියෙන නිසා. නමුත් අපි මේ ක්ලාස් A නෙට්වර්ක් එකක තිබ්බ සබ්නෙට් මාස්ක් එක තමයි මේ වෙනස් කරලා 255 දෙයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඔයගලන්ට සබ්නෙට් මාස්ක් එකක් දැක්ක පමණින් කියන්න බෑ මේක මොන ක්ලාස් එකේද කියලා. ඒක කියන්න පුළුවන් අතරම ක්ලාස් A එකක් පමණයි. ඒකත් පළවෙනි ඔක්ටේට් එක විතරක් 255 තියෙන එකකට විතරයි. ඒ අරගෙන වෙනත් කිසිම සබ්නෙට් මාස්ක් එකකට ඔයාලට කියන්න බෑ සබ්නෙට් මාස්ක් එක විතර බලලා ක්ලාස් එක. මොකද ඒක වෙනත් ක්ලාස් එකක් වෙනස් වීමෙන් ආපු සබ්නෙට් මාස්ක් එකක් වෙන්න පුළුවන්. අපිට වෙනත් ක්ලාස් එක සබ්නෙට් මාස්ක් එකක් විදිහට බොරුවට පේනවා. මේ කාරණාව නිසා සබ්නෙට් මාස්ක් එක බලලා අපිට ක්ලාස් එක කියන්න බෑ. මෙන්න මේ සබ්නෙට් මාස්ක් එකේ මෙන්න මේ චේන්ජ් එක එහෙම නැත්නම් මෙන්න මේ වෙනස් වෙන්න පුළුවන් හැකියාවට අපි කියනවා ඒ සබ්නෙට් මාස්ක් එකේ තියෙන length එක variable එකක් කියලා. ඒ අනුව අපි ළඟ මේ classless IP address වල තියෙන subnet mask variable length subnet mask වෙනවා. ඒකට තමයි මේ VLSM කියලා කියන්නේ. ඒතර variable length subnet mask එක කියන විදිහ මම length එක කියන්නේ මොකක්ද කියලා මුලදීම පැහැදිලි කරා. අපි සාමාන්‍යයෙන් subnet mask එකේ length එක කියන්නේ subnet mask එකේ තියෙන එක ඉලක්කම් ගන්න. ඒතර මේ එක ඉලක්කම් ගන්න වෙනස් වෙන්න පුළුවන්. ඒකයි අපි variable length එකක් කියන්නේ. ඒ වෙනස් වෙන්න පුළුවන් හැකියාව නිසා අපිට class එකක් නිර්ණය කරන්න බෑ ඒකෙන්. නමුත් ඕක අනිත් පැත්තට එනකොට මේ class full IP address වල ඔයගොල්ලන්ට තේරෙනවා මේක opposite එක අනිවාර්යයෙන්ම තියෙන කියලා. fixed length subnet mask එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ subnet mask එකේ length එක fixed ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එක. ඒ අනුව අර හැම class එකකම තිබ්බ default subnet mask පමණයි මේ class full IP address වලට තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ දන්නවා අපි subnet කරන්නේ මේ default subnet mask එක වෙනස් කරලා. ඒතර මේ class full IP address වල තියෙන්නේ fixed length subnet mask එකක් නම් ඒ කියන්නේ තියෙන default subnet mask එක පමණයි නම් class full IP address මොනවා කරන්න බැරිද? subnet කරන්න බෑ. ඒ නිසා අපි subnetting වගේ දෙයක් කරනවා නම් අනිවාර්යයෙන්ම අපිට පාවිච්චි කරන්නේ classless IP address පමණයි. ඒකත් මෙතන නම් කරලා තියෙනවා no subnets ඊළඟට classless IP address use subnets ඊළඟට මේ CIDR කියන notation එක ආවෙත් මේ classless IP address එක මේ classful IP address කාලයක් තිස්සේ පාවිච්චි කරලා ඒක ගැලපෙන්නේ නැහැ කියලා තේරුණා විද්‍යාඥයෝ හොයාගත්ත classless IP address එතන ඉඳන් ලෝකේ පාවිච්චි කරන්න ඒත් එක්ක මේ CIDR කියන තාක්ෂණයත් ආවා. ඒක ගැන අපි ඉදිරියට කතා කරමු. ඒ අනුව classful IP address වල CIDR නැහැ. එතකොට මම මුලදීම පටන් ගත්ත කාරණාව මෙතන අවසානයේ දක්වලා තියෙනවා subnet mask can be used to determine the classful IP address වල classless IP address වල ඒ වැඩේ කරන්න බෑ. ඊළඟට බැලුවොත් එහෙම මේ CIDR notation කියන එක මේකත් ඔයගොල්ලන්ගේ exam එකේ තියෙනවා. මේ CIDR notation එකෙන් අපි කරන්නේ මේ classless interdomain routing කියන notation එකේදී අපි කරන්නේ subnet mask එකයි IP address එකයි එකතු කරලා එක block එකක් හැටියට ලියන එක. මේක block එකක් හැටියට ලියන එක නිසා ඔයගොල්ලන්ට පුළුවන් අපි කලින් subnetting වලදී හදපු question types දෙකම කරන්න එකම IP address එකම IP address subnet mask combination එක නැත්නම් මේ CIDR එක පාවිච්චි කරලා. ඒ නිසා මේ CIDR එක පාවිච්චි කරන එකෙන් ඔයගොල්ලන්ට subnet mask එක හොයන්න දෙන question එකක් වගේම ඒ කියන්නේ network details දීලා subnet mask එකක් හොයන්න දෙන question එක වගේම subnet mask එක දීලා network details හොයන්න දෙන question එක. කියන්නේ අර reverse engineering එහෙම නැත්නම් reverse subnetting කියන එකත් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් මේ CIDR එකත් එක්ක. ඒ කියන්නේ subnet mask එක දීලා තියෙනකොට ඔයගොල්ලන්ට network details හොයන්න පුළුවන්. අනේ reverse subnetting කරන එකත් අපිට මේ CIDR එක නිසා කරන්න පුළුවන් කියලා තියෙන එක තමයි අපි කලින් question එකේදී කරේ CIDR නොකර සාමාන්‍ය subnetting වලදී. නමුත් මෙතන CIDR notation එකේදී ඔයගොල්ලන්ට මම මේ දීලා තියෙන උදාහරණෙදී අපිට මුලින්ම කරන්න තියෙන්නේ මේ subnet mask එකට අදාළ length එක හොයාගන්න එක. ඒකට ඔයාලට පළපුරුද්ද තියෙනවා නම් කියන්න පුළුවන් 192 කියන්නේ 26ක් කියලා. නමුත් ඒක binary කරාම අනිවාර්යයෙන් මේ උත්තරේ ලැබෙනවා length එක. මෙන්න මේ length එක අපි subnet mask එකේ IP address එකේ අගට ස්ලෑෂ් එකක් එක්ක මේ length එක ලියුවාම අපි මේකට කියන්නේ CIDR notation කියලා. එතකොට subnet IP address එක සහ forward slash එකකින් attach කරපු subnet mask එකේ length එකෙන් අපිට සම්පූර්ණ දත්ත තියෙනවා network එක ගැන විස්තර හොයන්න. ඒ නිසා CIDR notation එක ඉතා වැදගත්. subnet mask එකේ IP address එක දෙකම එකට set කරලා ලියන්න. එතකොට මේ 26 කියන්නේ subnet mask එකේ length එක කියලා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. ඉතින් එහාට ඕනම question එකක් හදන්න පුළුවන්. නැවත අපි කලින් හදපු සියලුම ප්‍රශ්න විදිහට. ඊළඟට අපි බලුවොත් public සහ private IP address ගැන. මේකෙදී මේ වර්ග දෙකම අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. හැම අවස්ථාවකම අපි ඉන්ටර්නෙට් කනෙක්ට් කරනවා නම් මේ වර්ග දෙකම අපිට තියෙනවා සියලුම අවස්ථාවලදී. ඒතකොට මේ දෙක අතරින් public IP address එකක් කියන්නේ අපිව ඉන්ටර්නෙට් එකට expose කරන address එකක්. private address එකක් කියන්නේ අපිව ඉන්ටර්නෙට් එකට expose නොකර අපිව locally හඳුනා ගන්න address එකක්. මේක නිකන් අපි යම්කිසි තරංගයකදී අපිව නියෝජනය කරන්නේ
අපේ කන්ට්‍රි ඇතුලේ එහෙම නැත්නම් ලංකාව ඇතුලේ තියෙන තරඟයකදී අපි නියෝජනය කරනකොට කවුරු අපින් ලිපිනය ඇහුවොත් එහෙම අපි යාළුවට කියන්නේ අපේ ලිපිනය පළවෙනි අංක 4 පළවෙනි පටු මග පන්නේ පිටිය කොළඹ කියලා. අපි ලංකාව ඇතුලේදී අපිව හඳුන්වා ගන්නකොට අපි ශ්‍රී ලංකාව කියන කොටස පාවිච්චි කරන්න ඕනේ නැහැ. හේතුව අපි මොකද ඒ ලංකාව ඇතුලේ කියන හැමෝගෙම ලිපිනයක මේ කොළඹ කියන කොටස තියෙනවා වගේම අපේ අනන්‍යතාවය තහවුරු කරන්න ඊට උඩ කොටස කියන්නේ අපේ නගරය හෝ දිස්ත්‍රික්ක කොටස විතරක් ප්‍රමාණවත් නිසා. මේක අපිට හිතා ගන්න පුළුවන් ප්‍රයිවට් ඇඩ්‍රස් එකක් වගේ කියලා. නමුත් පබ්ලික් IP ඇඩ්‍රස් එකේ අපි ඔය කන්ටෙක්ස්ට් එක අපි යම්කිසි තරංගාවලියක අපි ඒ තරංගයේම ලෝකේ තව රටවල් කීපයක් එක කරන්න යනකොට එයාලා අපිව අඳුර ගන්න අපිට අපිව එක්ස්පෝස් කරන්න සිද්ධ වෙනවා අර ශ්‍රී ලංකා කියන කෑල්ල. ඒතර අපේ ඇඩ්‍රස් එකටම ශ්‍රී ලංකා කියන කොටසත් ඇතුළත් කරලා තමයි යන්න වෙන්නේ. මොකද නැත්තම් ඊට උඩ කොටසම තව රටක හම්බෙන් වුණත් තව රටක කෙනෙක්ට ඒ විදිහටම තියෙනත් හැකියාව තියෙනවා. නමුත් ශ්‍රී ලංකාව ඇතුලේ ඒක තියෙන්නේ අපිට විතරයි කියලා අපි දන්න නිසා අපිව ග්ලෝබලි එක්ස්පෝස් කරනකොට ඒ ශ්‍රී ලංකා කියන කොටසත් අපිට ඇතුළත් කරලා යවන්න වෙනවා. ඒතර මෙන්න මේ වෙනස් ෆෝමැට් දෙකක් අපිව තියාගන්න වෙන්නේ වෙනස් කන්ටෙක්ස්ට් දෙකකදී. අන්න ඒකම තමයි මේ නෙට්වර්කින් වලදී අපිට මේ ප්‍රයිවට් පබ්ලික් IP ඇඩ්‍රස් කියලා හඳුනා ගන්න වෙන්නේ. ඒතර පබ්ලික් IP ඇඩ්‍රස් එකකදී අපි ඉන්ටර්නෙට් එක එක්ස්පෝස් කරන නිසා මේ පබ්ලික් IP ඇඩ්‍රස් එක ග්ලෝබලි යුනික් ඇඩ්‍රස් එකක්. ඒ කියන්නේ මට පමණ මේ IP ඇඩ්‍රස් එක ඒ වෙලාවේ තියෙන්නේ. නමුත් ප්‍රයිවට් ඇඩ්‍රස් එකක් එහෙම නැහැ. ඒකලු යුනික් වෙන්නේ ලෝකලි එහෙම නැත්නම් ඒ ලෝකල් නෙට්වර්ක් එක ඇතුළත විතරයි. ඒතර කවුද අපිට මේ IP ඇඩ්‍රස් දෙන්නේ? මේ IP ඇඩ්‍රස් එකක්වත් අපි තනියම සයින් කරගන්නව නෙමෙයිනේ. පබ්ලික් IP ඇඩ්‍රස් එක අපිට දෙන්නේ අපේ ISP එහෙම නැත්නම් ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස් ඉන් අපි ඩයලොග් හෝ ටෙලිකොම් හෝ මොබිටෙල් හරහා ඉන්ටර්නෙට් යනවා නම් ඒ IP ඇඩ්‍රස් ප්‍රොවයිඩර් එහෙම නැත්නම් ISP තමයි අපිට පබ්ලික් IP එක දෙන්නේ. වගේ ඒගොල්ලන්ටත් ඒක හම්බෙන්නේ රීජනල් ISP ලගෙන්. ප්‍රයිවට් ඇඩ්‍රස් එක අපිට අසයින් කරලා දෙන්නේ. ඔයගොල්ලෝ සර්වර්ස් ඊට කලින් අයි පාඩම කරලා තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා DHCP සර්වර් එකෙන් තමයි අපිට ප්‍රයිවට් ඇඩ්‍රස් එක හම්බෙන්නේ කියලා. අපි ඩයිනමික් ප්‍රයිවට් ඇඩ්‍රස් එක අසයින් කරලා දෙන්නේ DHCP සර්වර් එක විසින්. ඒතර කොහෙන්ද අපි මේ IP ඇඩ්‍රස් හොයාගන්නේ? පබ්ලික් IP ඇඩ්‍රස් එක අපිට හොයාගන්න පුළුවන් whatismyip.com වගේ වෙබ්සයිට් එකක් පාවිච්චි කරලා Google එකේ. එතනින් අපිට සියලු තත්ත්ව ගන්න පුළුවන්. ප්‍රයිවට් ඇඩ්‍රස් එක අපිට හොයාගන්න ඕන නම් ඔයගොල්ලෝ යූස් කරන ඔපරේටින් සිස්ටම් එක Windows නම් ඒකේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ ipconfig කියන කමාන්ඩ් එක පාවිච්චි කරලා ඒක හොයාගන්න පුළුවන් වගේම ඔයගොල්ලෝ පාවිච්චි කරන කම්පියුටර් එක Mac OS එකක් එහෙම නැත්නම් Linux ටර්මිනල් එකක් රන් වෙනවා නම් ඒ ටර්මිනල් එකේ ifconfig කියන කමාන්ඩ් එක රන් කළත් මේක හොයාගන්න පුළුවන්. එතකොට මේ ප්‍රයිවට් ඇඩ්‍රස් වල IP රේන්ජ් එකක් නිකුත් කරලා තියෙනවා. මේ IP රේන්ජ් මේ මෙන්න මේ දක්වන IP රේන්ජ් එකක් පමණයි ඔයගොල්ලන්ට ප්‍රයිවට් IP ඇඩ්‍රස් හැටියට පාවිච්චි කරන්න පුළුවන් කියලා. මේවා නඩත්තු කරන මේ සම්බන්ධ වෙන ස්ටෑන්ඩඩ් තියාගෙන ආයතනයක් තියෙනවා. මේ ආයතනයෙන් තමයි නිකුත් කරලා තියෙන්නේ. මෙන්න මේ එක් ක්ලාස් එකට අදාළ IP ඇඩ්‍රස් පරාස ක්ලාස් A වලට B වලට C වලට මෙන්න මේ පරාස ඇතුළත පමණයි ඔයගොල්ලන්ට IP ඇඩ්‍රස් පබ්ලික් ප්‍රයිවට් IP ඇඩ්‍රස් හැටියට පාවිච්චි කරන්න පුළුවන් කියලා. නැත්නම් ඕනම IP ඇඩ්‍රස් එක ප්‍රයිවට් IP ඇඩ්‍රස් එකකට පාවිච්චි කරන්න ගියොත් පබ්ලික් IP ඇඩ්‍රස් දෙන්න බැරුව යනවා. මෙන්න මේකට සොලියුෂන් එකක් ඇවිල්ලා තමයි මේ යම්කිසි සීමාවක් පනවලා තියෙන මෙන්න මේ සීමාව ඇතුළත විතරයි ප්‍රයිවට් IP ඇඩ්‍රස් හදා ගන්න පුළුවන් කියලා. ඊළඟට අපි යන තියරිය තමයි loop back IP address. loop back IP address එකක් කියන්නේ ඔයගොල්ලෝ දන්න loop එකක් කියන එකේ තේරුම චක්‍රයක් එහෙම නැත්නම් නැවත නැවත සිද්ධ වෙන ක්‍රියාවලියක් කියන එක. ඒතර මේ loop back IP address කියන එකේ තේ අදහසම තමයි තියෙන්නේ. මේකලන්ට උදාහරණයක් කිව්වොත් එහෙම යම්කිසි පරිගණකයක් රවුටර් එකට කනෙක්ට් වෙලා තියෙද්දි මේ රවුටර් එකේ රවුටර් එක හරහා යන්නේ නැතුව යම්කිසි IP address එකක් නැවත රවුටර් එකට යන්න කලින් තමන්ගේ පරිගණකයටම එනවනම් ඒ කියන්නේ IP address එකක් පරිගණකයෙන් එළියට යනකොටම රවුටර් එකට නොයා ආපහු රිටර්න් වෙනවා නම් කම්පියුටරේට මේක චක්‍රයක් වගේ දෙයක්. අපි ඒකට කියන්නේ ඒ නිසා loop back IP address එකක් කියලා. ඒතර මේ IP address එක රවුටරේ දන්නේ නැහැ. රවුටර් එකට තේරුමක් නැහැ මේ IP address එක එන්නේ නැත්තේ යාට එන්නේ නැති නිසා යාට ඒක ඉන්ටර්නෙට් එකට යවන්න බෑ. යවන්න හම්බෙන්නේ නැහැ. රවුටර් එකට යන IP address එකක් විතරනේ ඒකට අදාළ data packet එක අරගෙන අපි ඉන්ටර්නෙට් එකට යවන්නේ. ඒ නිසා රවුටරේ දන්නේ නැති IP address එකක් නම් ඒ රවුටර් එකට නොවන IP address එකක් නම් යාට ඉන්ටර්නෙට් යවන්න විදියක් නැහැ. ඇයි යාට එන්නේ නැත්තේ? ඔපරේටින් සිස්ටම් එකෙන් මේ IP address එක නම් කරලා දෙනවා loop back IP address එකක් කියලා. ඒතර IP address එක කම්පියුටරෙන් එළියට එනකොටම අපෝ කම්පියුටරෙටම රිටර්න් වෙනවා. මේවට තියෙන IP address පරාසයක් තියෙනවා. ක්ලාස් A IP address පරාසයක් 127.0.0 ඉඳන් 127.255.255 255 දක්වා. තියෙන IP address පරාසයට අදාළ ඕනම IP address එකක් අපි හඳුන්වන්නේ loop back IP address එකක් කියලා. අපිට පුළුවන් කම්පියුටර් එකේ ඔපරේටින් සිස්ටම් එක හරහා යම්කිසි IP address එකකට නැත්නම් යම්කිසි URL එකකට මෙන්න මේ loop back IP address එකක් assign කරන්න. එහෙම කරාම ඒ URL එක කවදාවත් කම්පියුටරෙන් එළියට රිටර්න් වෙනකොටම අපෝ කම්පියුටරයට ලැබෙනවා. කවදාවත් රවුටර් එකට යන්නේ නැහැ. ඒ නිසා එහෙම URL එකට loop back IP address එකක් assign කරොත් ඒ URL එක කවදාවත් ඒ URL එක හරහා කවදාවත් ඉන්ටර්නෙට් යන්න බෑ. එතකොට
ලෝබැක් IP ඇඩ්‍රස් වලට හොඳම උදාහරණයක් තමයි පාවිච්චි කරන local host එක. ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් WAMP server හරි SAMP server හරි මොකක් හරි virtual server එකක් මේ SQL ඊළඟට PHP වගේ දේවල් වලට ඔයගොල්ලෝ දන්නවා මේ server එක හඳුන්වන නම local host. ඒතර මේ server එකේ තියෙන කිසිම දෙයක් ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් එක හරහා කනෙක්ට් කරගන්න බෑ. වගේම ඉන්ටර්නෙට් එකෙන් කිසිම දෙයක් මේකට එන්නෙත් නැහැ. ඒක සම්පූර්ණයෙන්ම locally run වෙන system එකක්. environment එකක්. ඒතර ඇයි මේක කම්පියුටර් ඉන්ටර්නෙට් හරහා සම්බන්ධ නොවෙන්නේ? ඒක server එක install කරනකොටම automatically මේ මේ ලෝබැක් IP address handle කරන ෆයිල් එකක් ෆයිල් සිස්ටම් එකක් තියෙනවා කම්පියුටර් ඇතුලේ ඔපරේටින් සිස්ටම් එකේ ඒක විසින් local host කියන URL එකට ඒකත් URL එක කියනකොට ඒක URN එකක් ඒ කියන්නේ uniform resources name එකක් ඒ name එකට assign කරගන්නවා loopback IP address එකක් උදාහරණයට 127.0.1 ඒක URN එකට අර local host කියන URN එකට assign කරගත්තට පස්සේ එතනින් හට කවදාවත් ඒ local host කියන URN එක ඉන්ටර්නෙට් එකට යන්නේ නැහැ මොකද එයා දන්නවා කම්පියුටර් එළියට යනකොටම අපෝ ඇතුළට එන්න ඕනේ කියලා මේ loopback IP address එක assign කරන නිසා ඊළඟට අපි යන්නේ link local IP address කියන තේරියට මේ link local IP address කියන එකදී වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා මම කලිනුත් කිව්වා වගේ ඔයගොල්ලෝ network එකේදී ඔයගොල්ලන්ට private IP address එකක් assign කරලා දෙන්නේ නැත්නම් ඕනම අපේ dynamic IP address එකක් private IP address එකක් assign කරලා දෙන්නේ DHCP server එකක් විසින්. දැන් මේ DHCP server එකක් නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? හදිසියවත් DHCP server එකේ services ඔක්කොම නැති වුණා. එතකොට තමයි අපිට මේකේ අගේ තේරෙන්නේ මේ DHCP server එකේ. DHCP server එකක් නැති වුණොත් එහෙනම් අපේ network එකේ computers 30ක් තිබ්බොත් එහෙනම් මේ 30 දෙනාමටම solutions දෙකක් ගන්නවා එක්කෝ අපි තනියම manually IP address assign කරගන්න වෙනවා එහෙම නැත්නම් IP administrator කෙනෙක් දැම්මලා IP ටික දෙන්න වෙනවා අපි තනියම IP address assign කරගන්න ගියොත් එහෙම වෙන ප්‍රධානම දෙයක් තමයි කීප දෙනෙක් එකම IP address එක assign කරගන්න ගිහලා මේ අතර collision එකක් ඇවිල්ලා මේ ලොකු impact එකක් වෙනවා ඊළඟට ඔකට IP administrator කෙනෙක් දැම්මලා IP address assign කරන්න ගියොත් එයාට වෙනම මේකට configuration list එකක් හදලා වෙනම IP දෙන්න වෙනවා ඒකට විශාල කාලයක් යනවා ලොකු effort එකක් යනවා මෙන්න මේ කාරණා දෙකම හරියන විදිහට මේක ඔටෝමැටිකලි ලස්සනට කරලා දෙන එකනේ DHCP server එකෙන් කරන්නේ මේ IP address assign කරලා දෙන එක. නමුත් දැන් ඒකේ services නැවතුනහම අපි කොහොමද මේ වැඩේ කරන්නේ? ඒකට solution එකක් හැටියට තමයි ඒ වගේ අවස්ථාවකදී DHCP server එක නැවතුනහම පරිගණකයට සිද්ධ වෙනවා මෙන්න මේ link local IP address එකත් එක්ක ගනුදෙනු කරා. මේ යම් කිසි අවස්ථාවක DHCP server එක නැවත එනකම්. ඒතර මේ link local IP address කියලා අපිට දීලා තියෙන යම් කිසි පරාසයක් 169.254.0.0 169.254.255 කියන මෙන්න මේ IP පරාසය. මෙන්න මේ පරාසය ඇතුළේ තියෙන link local IP address එකක් අපිට තනියම assign කරගන්න පුළුවන්. අපේ තාවකාලික IP address එක හැටියට සමහර විට මේක permanent වෙන්නත් පුළුවන්. නමුත් DHCP server එකක් එනකන් අපිට අනිවාර්යයෙන් මේ service එක ගන්න පුළුවන්. DHCP server එකෙන් ආපහු services run කරලා අපිට original අපේ private IP address assign කරලා දෙනකම්. හොඳයි ඔන්න ඔය තියරි ටික තමයි අපිට කතා කරන්න තියෙන මේ IP addressing සම්බන්ධව. ඊට පස්සේ අපි බලමු past papers question වල කොහොමද මේ ප්‍රශ්න අහලා තියෙන කියලා මේ IP address සම්බන්ධව විතර. මුලින්ම 2011 පේපර් එක ගත්තොත් එහෙම 2011 17 වෙනි ප්‍රශ්නට අහලා තියෙනවා consider the IP address 192.248.87.3 and the subnet mask 255.255.224. How many hosts can be directly connected to this network? ඒ කියන්නේ මේ subnet එකට මේ දීලා තියෙන class එක C මේකට කොච්චරක් host connect කරන්න පුළුවන්ද කියලා එක network එකකට. එතකොට මේක ඔයගලන්ට තේරෙනවා class C නිසා මේක වෙනස් වෙලා තියෙන්නේ 224 කියන ඔක්ටේට් එක විතරයි subnet mask එකේ 224 කියන එක binary කරොත් ඔයගලන්ට එනවා 1.3.5ක් 1.3ක් කියන එකේදී අපිට ගන්න පුළුවන් subnets මේකේ හදන්න පුළුවන් 8ක් කියලා 0.5න් අපිට ගන්න පුළුවන් 2.5 වෙනි බලය 32ක් කියලා host සංඛ්‍යාව. නමුත් අර network address සහ broadcast address ඉවත් කරාම 32න් දෙකක් ඉවත් කරාම උත්තරේ 30ක් හැටියට ගන්න පුළුවන්. ඒ නිසා මේකේ පිළිතුර 3. 2012 ප්‍රශ්නේදී අහලා තිනවා 16 වෙනි ප්‍රශ්නේදී which of the following statement is correct about IP address and subnet mask. අපිට මේකෙන් නිවැරදි පිළිතුර හොයනකොට වැරදි පිළිතුර ඉවත් කරන්න පුළුවන්. පළවෙනි එකේ කියන්නේ 192කින් පටන් ගන්න address එක class B එකක් කියලා ඒක වැරදි අනිවාර්යයෙන්ම. දෙවෙනි උත්තරේදී කියන්නේ a network with subnet mask 255.255.248 can be accommodate 6 host කියලා. host 6ක් හදන්න පුළුවන් කියලා කියන එක subnet එකක. ඒතකොට මේකේ 248 කියන එක ඔයගොල්ලෝ දන්නවා binary කරාම එනවා 1.5.3. 0.3 කියන එක අපි ගත්තොත් දෙකේ බලයක් හැටියට එතන 8ක් ලැබෙනවා. දෙකක් ඉවත් කරාම 6ක් කියන උත්තරේ එනවා. ඒ නිසා ඒ පිළිතුර හරි. තුන්වෙනි එක කොහොමත් වැරදි. ඒකේ IP address එකක bit 1000ක් කියන bit 1000 32ක් තියෙනවා. හතරවෙනි පිළිතුරේ කියන class එක IP 10න් පටන් ගන්න නිසා
IP ක්ලාස් එක ඒ වෙන්න ඕන. ඒ වගේම පස්වෙනි එකේ කියන 255.255.255 කියන එක ක්ලාස් C IP ඇඩ්‍රස් එකක් නෙවෙයි. ඒක ක්ලාස් E IP ඇඩ්‍රස් එකක්. එහෙම නැත්නම් ක්ලාස් C සබ්නෙට් මාස්ක් එකක් වෙන්න ඕන. ඊළඟට 2013 ප්‍රශ්නේදී 42 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා 13 පේපර් එකේ 42 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා an organization has been allocated the class C IP address range having a subnet mask of this subnet mask if the organization is set up a web server and mail server what is the IP address that can be allocated to this two servers මේ එකම class C network එකක මේක අපිට subnet mask එකත් ඇත්තටම ලොකු වැදගත්කමක් නැති වෙයි එකම class C IP address තියෙන network එකක වෙබ්සර්වර් එකක් සහ මේල් සර්වර් සෙටප් කරනවා ඒ දෙකට දෙන්න පුළුවන් IP address බලනකොට ඔයගලන්ට තියෙන පළවෙනිම තියරිය තමයි පළවෙනි ඔක්ටේට් තුනම එකම වෙන්න ඕනේ කියන එක අනිවාර්යෙන්ම. ඒක සබ්නෙට් කරත් දෙකයි නැතත් එකයි. ක්ලාස් C වල නම් පළවෙනි ඔක්ටේට් තුනම සමාන වෙන්න ඕන සියලුම කම්පියුටර්ස් වල. එතකොට එහෙම පළවෙනි ඔක්ටේට් තුනම සියලුම කම්පියුටර්ස් වල සමානලා තියෙනවා ඔයගලන්ට පේනවා දෙවෙනි පිළිතුරේ විතරයි කියලා. 192.248.87 කියන එක සියලුම කම්පියුටර්ස් වල මේ නෙට්වර්ක් දෙකේ මේ සර්වර් මේ ඩිවයිසස් දෙකම සමාන මේ සර්වර්ස් දෙකම සමාන. එහෙම තියෙන්නේ දෙවෙනි පිළිතුරේ පමණයි. ඒ නිසා පළවෙනි ඔක්ටේට් තුනම සමාන IP address දෙකකට තියෙන දෙවෙනි පිළිතුර නිසා අපිට ඒක ගන්න පුළුවන් උත්තරේ හැටියට. අපි 2014 පේපර් එක බැලුවොත් ඒකේ 28 වෙනි ප්‍රශ්නය අහලා තියෙනවා which of the following is a valid subnet mask කියලා. මේකේදී ඔයගලන්ට පළවෙනි උත්තරේ ගන්න පුළුවන් හරි subnet mask එකක් විදියට. දෙවෙනි එකේ මැද බිංදු තියෙන නිසා ඒක වැරදි. මේ වැරද්ද මේ පස්වෙනි එකෙත් තියෙන්නේ. තුන්වෙනි එකේ සහ හතරවෙනි එකේ 256 වගේ ඉලක්කම් පාවිච්චි කරලා තියෙනවා. ඒක invalid range එකක්. මොකද 0.255 අතර තමයි පරාසය තියෙන්න පුළුවන්. ඒ නිසා මේකේ නිවැරදි පිළිතුර 1. 2015 13 වෙනි ප්‍රශ්නය ගත්තොත් එහෙම මේකෙදි කියන්නේ a computer in a network is configured with the IP address 192.248.1691 and the subnet mask 255.255.128 which of the following is IP address cannot be assigned to a computer in the same network මේ network එකටම සම්බන්ධ කරන්න බැරි subnet mask IP address මොකක්ද කියලා අහන්නේ ඒකත් ඉතාම සරලයි ඔයගොල්ලෝ දන්නවා මේක class C IP address එකක් නිසා පළවෙනි ඔක්ටේට් තුනම අනිවාර්යයෙන්ම 192.248.16 වෙන්න ඕනේ. එහෙම නොවන IP address එකක් තියෙනවා හතරවෙනි පිළිතුරේ. ඒක 192.148 වෙලා තියෙනවා. ඒ නිසා ඒ පිළිතුර වැරදි. ඒ නිසා පිළිතුර 4. 2015 ප්‍රශ්නය ගත්තොත් ඒකේ 2015 19 වෙනි ප්‍රශ්නයත් අහලා තියෙනවා. LAN uses subnet mask 255.240. How many different IP address can be assigned to devices? එතකොට මේ 240 බිඳුව කියන සබ්නෙට් මාස්ක් එක ගත්තාම මේකේ බයිනරිදී ඔයගලන්ට තේරෙනවා බිට්ස් 16ක් බිට්ස් 12ක් බිඳු හැටියට ගන්න පුළුවන් අන්තිම ඔක්ටේට් එකේ බිට්ස් 8ක් තියෙනවා සහ 240 තව 4ක් තියෙනවා. රට ඇතුලයි 12යි host bits 12ක් ලැබෙනවා. ඒතර host bits 12ක් ලැබෙනවා නම් ඔයගලන්ට devices වලට දෙන්න පුළුවන් IP ලිපින කියන්නේ devices වලට දෙන්න පුළුවන් IP address කියන්නේ host ගානමයි. ඒතර ඔයගලන්ට ඒ host ගාන ගන්න පුළුවන්. 2 12 බලය ඍණ දෙකක් ඇටියට 2 12 බලය ඔයගොල්ලෝ දන්නවා 4096යි කියලා. කොහොමද මේකේ 4096 උත්තරෙත් නැහැ. දෙකක් ඉවත් කරාම 4094 කියන උත්තරේ එනවා. නිසා ඒකෙදි පස්වෙනි පිළිතුර හරි. ඊළඟට 2016 බැලුවොත් එimhe 2016 13 වෙනි ප්‍රශ්නය. මේක අහනවා IP ලිපින 192.248.1630 සහ IP ලිපින 192.248.1690 කියන යන්ත්‍ර දෙක එක LAN එකකට සම්බන්ධ කරලා තියෙනවා. මේකට සුදුසු උපජාල ආවරණය මොකක්ද කියලා අහනවා. මේකදී අනිවාර්යයෙන්ම අපිට තුන්වෙනි පිළිතුර සහ හතරවෙනි පිළිතුර ඇර. ඊතර පිළිතුරු තුනම අපිට ඉක්මනින් ඉවත් කරන්න පුළුවන්. මොකද 1යි 2යි කියන්නේ උත්තර දෙකේ තියෙන උපජාල ආවරණ නෙවෙයි. සහ පස්වෙනි එකේ තියෙන උපජාල ආවරණය කිසිම හොස්ට් එකක් ඉතුරුලා නැහැ. 3යි 4යි කියන පිළිතුරු දෙක අතරම නිවැරදි. ඒකේ වැරද්දක් කියන්න බෑ. නමුත් අපිට වඩා සුදුසු එකට එනකොට අපිට එකක් ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඒතර බලන්න මොකක්ද ඉවත් කරන්න කියලා. ඔයගොල්ලෝ බැලුවොත් එහෙම මේකේ 30 සහ 90 කියන යන්ත්‍ර දෙක. මම 30 සහ 92 කිව්වේ 90 කිව්වේ අවසාන ඔක්ටේට් දෙක මේ IP address එක. මොකද ඒ ඔක්ටේට් දෙක විතරයි මෙතන වෙනස් වෙලා තියෙන්නේ. ක්ලාස් C නිසා. එතකොට 30 සහ 90 කියන යන්ත්‍ර දෙකම අපිට එකම සබ්නෙට් එකට වැටෙන විදිහට සබ්නෙට් කරන්නත් පුළුවන්. ඒ දෙක සබ්නෙට් දෙකකට හෝ වෙනස් සබ්නෙට් වලට වැටෙන විදිහට සබ්නෙට් කරන්නත් පුළුවන්. අපි මේකේ ක්වෙස්චන් එක අහලා තියෙන්නේ එකම සබ්නෙට් එකට වැටෙන විදිහට සබ්නෙට් කරොත් සබ්නෙට් මාස්ක් එක නම් අපිට ඒ විදිහට තමයි හිතන්න වෙන්නේ මේක අහලා තියෙන විදිහට. එතකොට අනිවාර්යයෙන්ම අපිට යන්න වෙන්නේ හතරවෙනි පිළිතුරට. ඒ කියන්නේ 128 කියන්නේ 255 128 කියන සබ්නෙට් එකක් බැලුවොත් එimhe 128 කියන්නේ 1.7. ඒ කියන්නේ එක බිට් එකක් තමයි වෙනස් වෙලා තියෙන්නේ. එක බිට් එකක් වෙනස් වෙලා තියෙනවා නම් දෙකේ එක්වෙනි බලය එහෙම නැත්නම් දෙකේ පළවෙනි බලය දෙකක් කියන උත්තරය ලැබෙනවා. ඒ කියන්නේ සබ්නෙට්ස් දෙකක්.
ඔය විදිහට සබ්නෙට්ස් දෙකකට කැඩුවොත් එහෙම, ඒ කියන්නේ මේ නෙට්වර්ක් එක හරි මැදින් කැඩුවොත් එහෙම 30 සහ 90 කියන මැෂින්ස් දෙකම යන්ත්‍ර දෙකම වැටෙන්නේ එකම සබ්නෙට් එකට. නමුත් තුන්වෙනි පිළිතුරේ තියෙන 224 බැලුවොත් එහෙම 224 කියන්නේ 1.3.5. 1.3ක් කියන්නේ 2.3යි බලය. ඒ කියන්නේ සබ්නෙට්ස් 8ක් හැදෙනවා. සබ්නෙට්ස් 8ක් කැඩුණොත් එහෙම අනිවාර්යයෙන්ම 30 අයිති වෙන්නේ 90 අයිති වෙන සබ්නෙට් එකට නෙමෙයි. ඒ දෙන්න සබ්නෙට් දෙකකට කැඩෙන්නේ. දෙකකට වෙන් වෙලා යනවා. ඒ නිසා අපිට නිවැරදි පිළිතුර හැටියට 4 කියන පිළිතුර ගන්න පුළුවන්. ඊළඟට 2016 18 වෙනි ප්‍රශ්නය අහනවා පාස් සඳහන් කවරක් නිවැරදි IPv4 ලිපිනයක් වන්නේද කියලා. මේකෙදි පළවෙනි එකේදී ඔක්ටේට් 5ක් දකින්න පුළුවන් නිසා ඒක වැරදි. දෙවෙනි එකේ පස්වෙනි එකේ හතරවෙනි එකේ ඒ කියන උත්තර හතරෙන් තුනේම පරාසය වෙනස් වෙලා තියෙනවා 258 268 වගේ යකයන් ඇවිල්ලා තිනවා. ඒ නිසා ඒ උත්තර හතරත් වැරදි. ඒ නිසා තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර. ඊළඟ 2016 23 වෙනි ප්‍රශ්නය ගත්තොත් මේක කියන්නේ ස්ථානීය ප්‍රදේශ ජාලයක ජාල උපක්‍රම නැත්නම් කම්පියුටර් ඩිවයිසස් 500ක් තියෙනලු. ඒ සඳහා වඩාත්ම හොඳ සබ්නෙට් මාස්ක් එක මොකක්ද කියලා. 500ක් තියෙනවා ඔයගලන්ට ගන්න පුළුවන්. 500 කියන්නේ දෙකේ බලයක් නිශ්චිත වෙන සංඛ්‍යාවක් නෙවෙයි. ඒ නිසා 500ට උඩ තියෙන 512ට අපිට යන්න වෙනවා. 512 කියන්නේ දෙකේ 9 වෙනි බලය. දෙකේ 9 වෙනි බලයක් කියන්නේ ඔයගලන්ට එනවා හොස් බිට් සංඛ්‍යාව 9ක්. ඒතර හොස් බිට්ස් කියන්නේ 0.9ක්. ඒතර සබ්නෙට් මාස්ක් එකේ 0.9ක් තියෙන පිළිතුර මේකේ පස්වෙනි පිළිතුර. ඒතර අන්තිම ඔක්ටේට් එක 0.8ක් යනවා. එතන 0යි. සහ තව එකක් තුන්වෙනි ඔක්ටේට් එකෙන් ගියාම 1.7යි බිඳුවක් යනවා. ඒ කියන්නේ 254. නිසා පස්වෙනි පිළිතුර ගන්න පුළුවන්. ඊළඟට 2017 පේපර් එකට ගියාම මේකෙදි 19 වෙනි ප්‍රශ්නය අහනවා. උපජාලයක පළමු සහ අවසාන IP ලිපින පිළිවෙලින් 192යි 192යි 48යි බිඳුව. වගේම 192යි 192යි 63යි 255 වෙයි කියලා. මේ ගානේ පොඩි ගැටලුවක් තියෙනවා. නමුත් ඒ ගැටලුව පොඩි නෙමෙයි ගැත්තම තියරිටිකලි ගැටලුවක් තියෙනවා. නමුත් ඒ ගැටලුව බාධාවක් වෙන්නේ නැහැ උත්තරේ ගන්න. ඒ නිසා අපි මුලින් උත්තරය අරන් ඉන්නේ. එම උපජාල ආවරණය වන්නේ මොකක්ද කියලා අහනවා. මේකත් ඔයාලට හොයාගන්න පුළුවන් මේ ඒ කියන්නේ මේකේ ක්ලූ එක දීලා තියෙන්නේ. මේ උපජාලය හොයාගන්න එක් සබ්නෙට් එකක දෙන සබ්නෙට් හොස්ට් සංඛ්‍යාව මගේ. එක සබ්නෙට් එකක තියෙන මේ ධාරක සංඛ්‍යාව මගේ. එතකොට ඔයගලන්ට තේරෙනවා ඔයගලන්ට හොස්ට් ගන්න හොයාගන්න පුළුවන් ලේසිම දේ තමයි මේ පළවෙනි ලිපිනය සහ අවසාන ලිපිනය අතර පරාසය හොයාගන්න එක. පළවෙනි ලිපිනය සහ අවසාන ලිපිනය අතර පරාසය හොයාගන්නකොට ඔයගලන්ට මෙතන බලන්න ඕන ඔක්ටේට්ස් කීයක් චේන්ජ් වෙලා තියෙනවද කියලා. ඔක්ටේට්ස් දෙකක් අවසාන දෙකම චේන්ජ් වෙලා තියෙනවා. ඒ නිසා මේ දෙකේම පරාස වෙනස හොයාගන්න සිද්ධ වෙනවා. ඒතර ඔයගොල්ලෝ දන්නවා 48 ඉඳන් 63ට 48ත් ඇතුළුව ගත්තොත් එතන 16ක වෙනසක් තියෙනවා. බිඳුවත් 255ත් අතර අවසාන ඔක්ටේට් දෙකේ පරාසය බැලුවොත් වෙනස බැලුවොත් බිඳුවත් ඇතුළුව ගත්තාම එතන 256ක වෙනසක් තියෙනවා. එතකොට පළවෙනි IP ඇඩ්‍රස් එක සහ දෙවෙනි IP ඇඩ්‍රස් එක අතර තුන්වෙනි ඔක්ටේට් එකේ 16ක වෙනසක් තියෙනවා 48 සිට 63ට 48ත් ඇතුළුව ගත්තොත් ඒ වගේම අවසාන ඔක්ටේට් දෙක අතර මේ IP ඇඩ්‍රස් දෙකේ 0 සිට 255 දක්වා 256ක වෙනසක් තියෙනවා බිඳුවත් ඇතුළුව ගත්තාම. ඒතර අපිට එතනින් ගන්න පුළුවන් 216 තුන්වෙනි ඔක්ටේට් එකේ ඒ වගේ ඒවා හතරවෙනි ඔක්ටේට් එකේ 256ක වෙනසක් තියෙනවා. මෙන්න මේ වෙනස අතර පිළිතුරෙන් ඔයගලන්ට ගන්න පුළුවන් කොච්චර පරාසයක් මෙතෙන්ට අයිති වෙනවද කියලා. එතකොට මේක කෙලිම උත්තරයක් ඔයගලන්ට ගන්න අමාරු නම් ඔයගලන්ට ගන්න පුළුවන් මේ 16 කියන එක දෙකේ බලයක් හැටියට. ඒ කියන්නේ දෙකේ හතරවෙනි බලය 16 කියන්නේ ගුණ කිරීම දෙකේ 256 කියන්නේ 8 වෙනි බලය. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ සාමාන්‍ය ගණිතයේදී බලයක් තියෙන සංඛ්‍යා දෙකක් ගුණ කරාට පස්සේ එන්නේ බලයන් දෙක එකතු වෙන එක. නිසා දෙකේ 12 වෙනි බලයක් අපිට පිළිතුරු විදිහට ලැබෙනවා. දෙකේ 12 වෙනි බලයක් කියන්නේ මේ එන සම්පූර්ණ IP ඇඩ්‍රස් සංඛ්‍යාව. ඒතර IP ඇඩ්‍රස් සංඛ්‍යාව දෙකේ 12 වෙනි බලයක් ලැබෙනවා කියන්නේ ඒ බලයට සමාන හොස්ට් බිට් සංඛ්‍යාවක් සබ්නෙට් මාස්ක් එකේ තියෙනවා කියන එක. අපි කලින් හදපු ගණන් වලින් ඒක දන්නවා. මේ බලයට සමාන හොස්ට් බිට් සංඛ්‍යාවක් නැත්නම් බිංදු සංඛ්‍යාවක් සබ්නෙට් මාස්ක් එකේ තියෙනවා. එහෙනම් සබ්නෙට් මාස්ක් එකේ බිංදු 12ක් තියෙනවා. ඒතර ඔයගලන්ට තේරෙනවා බිංදු 12ක් තියෙන සබ්නෙට් මාස්ක් එකක් නම් පිළිතුර වෙන්න ඕන 4 වෙනි පිළිතුර කියලා. ඒකේ පළවෙනි අන්තිම ඔක්ටේට් එකේ බිංදු 8ක් තියෙනවා සහ තුන්වෙනි ඔක්ටේට් එකේ බිංදු 4ක් ඉතුරුලා තියෙනවා. ඒ අනුව 4 වෙනි පිළිතුර අපිට ගන්න පුළුවන් නිවැරදි පිළිතුර හැටියට. 2017 20 වෙනි ප්‍රශ්නයේදී අහලා තියෙනවා 172යි 16යි 48යි 200/24 මේ CID annotation එකෙන් දීලා තියෙන මේ IP address එක කියන්නේ මෙතනින් මොන වර්ගයේ IP එකක්ද කියලා. අපිට මෙතනින් දෙවෙනි පිළිතුර හතරවෙනි පිළිතුර සහ පස්වෙනි පිළිතුර පාසින් ඉවත් කරන්න පුළුවන්. දෙවෙනි පිළිතුර කියන්නේ C පන්තියේ ජාලයක් කියලා. ඒක වැරදි. මේක B පන්තියේ ජාලයක්. හතරවෙනි පිළිතුරෙන් කියනවා සංග්‍රාහක 255ක් තියෙනවා කියලා. නමුත් ඔයගොල්ලෝ දන්නවා මේ ක්ලාස් B
IP ඇඩ්‍රස් එකක 24 කියලා දින තියෙන සබ්නෙට් මාස්ක් ලෙන්ත් එකේ ඉතුරුලා තියෙන බිට්ස් තව 8ක් 32 වෙනකන් තව බිට්ස් 8ක් ඉතුරුලා තියෙනවා 24 ඉඳන්. එතකොට 8ක් කියන එකේ තේරුම දෙකේ 8 වෙනි බලයක්. ඒ කියන්නේ 256ක් IP ඇඩ්‍රස් තියෙනවා. ඒ කියන්නේ දෙකක් ඉවත් කරාම 254ක් තමයි IP ඇඩ්‍රස් තියෙන්නේ. ඒ නිසා 255 කියන එක වැරදි. පස්වෙනි එකේ තියෙන ජාල බිටු 8ක් කියලා මම කිව්වා. ජාල බිටු කියලා හඳුන්වන්නේ නෙට්වර්ක් එකේ තියෙන සියලුම එක ඉලක්කම් කියලා. ඒතර සබ්නෙට් මාස්ක් එකේ පේන ඔයගලන්ට 24ක් තියෙනවා නෙට්වර්ක් බිට්ස්. ඒ නිසා ඒකත් වැරදි. ඒතර මේ පළවෙනි පිළිතුරයි තුන්වෙනි පිළිතුර අතර වෙනස බැලුවොත් එහෙනම් පළවෙනි පිළිතුර කියන්නේ B පන්තියේ ජාලයක නිකම්ම B පන්තියේ ජාලයක සංග්‍රහ ලිපිනයක්. තුන්වෙනි පිළිතුරේ කියන්නේ නිකම්ම B පන්තියේ ඕනෑම සංග්‍රහ ලිපිනයක් නෙවෙයි. මෙන්න මේ විශේෂ උපජාලය ඇතුළත සංග්‍රහ ලිපිනයක් කියලා. එතකොට අපිට හොයන්න තියෙන ඇත්තටම මේ දීලා තියෙන නෙට්වර්ක් එකේ IP ඇඩ්‍රස් එකේ උපජාලය මොකක්ද කියලා. ඒක හොයන්න ඕන කරන දේවල් ටික මම ප්‍රශ්නේදී කලින් ප්‍රශ්නේදී කියලා දුන්නා. එතකොට මේකෙදි ඔයාලා දන්නවා සබ්නෙට් මාස්ක් එකේ බයිනරි ලින්ක් ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට එන්නේ කියලා. එතකොට මම ඔයාලට මුලින්ම හොයාගන්න කිව්වේ මේකේ මේ දීලා තියෙන IP ලිපිනේ නෙට්වර්ක් ඇඩ්‍රස් එක හොයනකොට මේකේ මුලින්ම මේ සබ් දීලා තියෙන සබ්නෙට් මාස්ක් එකේ මොන ඔක්ටේට් එකද චේන්ජ් වෙලා තියෙන්නේ කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා අනිවාර්යයෙන්ම ක්ලාස් B ඇඩ්‍රස් එකක නම් මුලින්ම චේන්ජ් වෙන්න පටන් ගන්න තුන්වෙනි ඔක්ටේට් එකේ ඉඳන්. පළවෙනි ඔක්ටේට් දෙකම 255 දෙකක් වෙන නිසා. තුන්වෙනි ඔක්ටේට් එකේ මේක සියලුම ඉලක්කම් ටික චේන්ජ් වෙලා තියෙනවා. ඒ නිසා මේකේ මම ගන්න කිව්වේ බිංදු කීයක් ඉතුරුලා තියෙනවද කියලා මේ අදාළ චේන්ජ් වෙච්ච ඔක්ටේට් එකේ. මේක එක බිංදුවක්වත් ඉතුරුලා නැහැ. ඒ කියන්නේ බිංදු සංඛ්‍යාව බිංදුවයි. ඒ නිසා අපිට ගන්න පුළුවන් දෙකේ බිංදුවෙනි බලයක්. දෙකේ බිංදුවෙනි බලයක්. ඒ කියන්නේ එකේ උත්තරේ 1 දෙකේ බිංදුවෙනි බලයක් කියන්නේ 1යි. එකේ ගොඩවල් තමයි මේකේ තියෙන්නේ. එකේ ගොඩවල් කියන එක තේරුම එකින් එකට තමයි සබ්නෙට්ස් යන්නේ. ඒක තමයි මේක තේරුම. ඒක බිංදු සංඛ්‍යාවක් නැහැ. බිංදු සංඛ්‍යාවක් නැහැ කියන්නේ බිංදු බිංදුවයි. ඒ කියන්නේ දෙකේ බිංදුවෙනි බලයක් තමයි මේකේ නෙට්වර්ක් එකක එක නෙට්වර්ක් එකක මේ ඔක්ටේට් එකේ ඉලක්කම් වෙනස් වෙන්නේ. ඒ අනුව මේ තුන්වෙනි ඔක්ටේට් එක පාවිච්චි කරලා එකින් එක එකේ ගොඩවල් තමයි යන්නේ. ඒ නිසා 48 මොන එකේ ගොඩට අයිති වෙන්නේ කියන එක හොයන්න දෙයක් නැහැ. ඒක අයිති වෙන්නේ 48 වෙනි ගොඩ තමයි. ඒ කියන්නේ 48 බෙදීම 1 තමයි උත්තරේ එන්නේ. ඒ නිසා 172යි 16යි 48 කියන්නේ සබ්නෙට් ඇඩ්‍රස් එකක්. ඒ වගේම ඒ සබ්නෙට් එකේ හතරවෙනි ඔක්ටේට් එකේ වැලියු එක 0යි කියන එක අපිට මේකෙන් පේනවා. ඒ නිසා මේ 172යි 16යි 48යි 200 කියන IP ඇඩ්‍රස් එකේ සබ්නෙට් ඇඩ්‍රස් එක 172යි 16යි 48යි 0 කියලා අපිට ලැබෙනවා. ඒ කියන්නේ මේ තුන්වෙනි පිළිතුරේ දීලා තියෙන එකමයි. ඒ නිසා අපිට තුන්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට බාර ගන්න පුළුවන්. ඊළඟට 2018 පේපර් එක බලුවොත් මේක කලින් පේපර්ස් එක්ක සලකා බලනකොට නම් හරිම ලේසි ප්‍රශ්න දෙයක් තියෙන්නේ. 9 වෙනි ප්‍රශ්නේ තියන්නේ පාත කවරක් C පන්තියක ජාලයක ඇති හොස්පිට් ගණන සහ IP ලිපින ගණන පිළිවෙලින් දක්වයිද කියලා. ඔයගොල්ලෝ දන්නවා C පන්තියක හොස්පිට් ගණන 8යි. ඒ නිසා IP ලිපින 256ක් හදා ගන්න පුළුවන්. ඒ නිසා අපිට පළවෙනි පිළිතුර විදිහට ඒක බාර ගන්න පුළුවන්. ඊළඟට ක්ලාස් 2018ෙම 10 වෙනි ප්‍රශ්නේ තියලා තියෙනවා. මේ දීලා තියෙන IP ඇඩ්‍රස් එක මොන ක්ලාස් එකට අයිති වෙන එකක්ද කියලා. ඒකත් හරිම ලේසි. 192කින් පටන් ගන්න නිසා මේක ක්ලාස් C වලට අයිති වෙනවා. ඒක තුන්වෙනි පිළිතුර අපිට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට ප්‍රශ්න වලට උත්තර පාවිච්චි කරගන්න පුළුවන්. මේ වීඩියෝ එක සම්බන්ධව මොනවද දෙයක් Tamanට ඒක දෙයක් හරි Taman දැනගෙන ඉන්න මට්ටමේ උඩට අරගෙන යන්න පුළුවන් වුණා නම් ඒක වටින්නේ. මේ සම්බන්ධව තියෙන වෙනත් ඕනෑම ප්‍රශ්නයක් මේ පේපර් සම්බන්ධව සාකච්ඡා කරපු ප්‍රශ්නවල ගැටලුකාරී තැනක් හෝ මීට කලින් කරපු ප්‍රශ්නවල යම්කිසි ගැටලුකාරී තැනක් හරි එහෙම නැත්නම් මීට අමතරව තවත් දෙයක් මේ සම්බන්ධව දැනගන්න තියෙනවා නම් මේ YouTube එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න පුළුවන්. මම හැම එකම බලනවා. ඒ වගේම මේක ඩිස්ක්‍රිප්ෂන් වල දාලා තියෙන pages දෙකේම Facebook pages දෙකේම questions හැටියට මේ සම්බන්ධ ප්‍රශ්න දැම්මොත් මට උත්තර දෙන්න පුළුවන්. මේ සම්බන්ධව තියෙන තවත් රික්වෙස්ට් කීපයකට වීඩියෝස් කීපයක් මම මේ සතිය ඇතුළත හදන්න බලාපොරොත්තුවක් තියෙනවා. එකක් තමයි data representation වල තියෙන numbering systems වල තියෙන two's complement කියන question එක සහ IEEE questions හදන පිළිවෙල සම්බන්ධ වීඩියෝ එකක්. ඒ වගේම operating system වල කීප දෙනෙක්ම ඉල්ලලා තිබ්බා මේ virtual memory addressing වල තියෙන මේ bits conversion කරන ගණන් ටිකක් අමාරුයි කියලා. ඒ සම්බන්ධව question එකක් සහ මම මේ කියපු වීඩියෝ දෙකේම සියලුම past papers වල MCQ සහ structured questions විශාල වශයෙන් වැඩිපුරම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධව තියෙන ප්‍රශ්නත් ඔයගලන්ට සහ රික්වෙස්ට් තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද තව අපිට මාස දෙකයි තුලා තියෙන මේ විභාගය සම්බන්ධව වැඩ කටයුතු කරගෙන යන්න. දැන් හොඳට
ස්ටඩිස් කරන්න කියලා ඉලා සිටීම මේ විඩියෝ ඉවර කරනවා